මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්චය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරම්භයක් හැටියට අර අහලා තියෙන අපි අර ඉස්සෙල්ලා කතා කරේ අර අහුත්වා සම්භූතං සුත්වාන භවිෂති කියලා. අර තියෙන දෙපාඩේ. ඔක හරි ප්‍රකට පාඩයක් ඉතින් නේද මේ පරමාර්ථ පැත්තෙන් කතා කරන ස්වාමීන් වහන්සේලා අතර ඒකේ සාමාන්‍ය ප්‍රසිද්ධ අදහස තමයි අර පෙර නොතිබීම හටගෙන ඉතින් නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. අහුත්වා සම්භූතං සුත්වාන භවිෂති කියන එක අර ලොකු හඳුරුගේ මෙහෙමයි දැන් වචන වල කිසිම වැරද්දක් නැහැ. ඉතින් වචන පදගත අර්ථ ඒවා ප්‍රශ්නයක් නැහැ. වැඩි දින අර අපි මේ බලන කෝණය අනුව තමයි ඔය ලිහින්නේ. ඒකයි ඔගේ අදහස. අර ඉතින් අර මම හැමදාම මුලින්ම කියනවා වගේ මේ කොහොමත් අර අපිට මොන හරි හැඟීමක් කියන්නේ වචනකින්නේ. ඉතින් වචන තමයි හොඳම මාධ්‍ය ලෝකේ තියෙන මොන හරි අදහසක් ප්‍රකාශ කරන්න. ඒ අදහසක් කියන්න ගන්න වෙන්නේ වචන ටික. ඒ වචන ටික ගත්තාම දක්ෂතාවයේ තියෙන්න ඕනේ ඒ වචනෙට දාන හැඟීම ගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් කිව්වොත් මම පැණි රහ විස්තර කරන්න ගියාම මට කියන්නේ දැන් ඕක ටොපි රහයි සීනි ඇට රහයි කොහොම කියලානේ. ඒතකොට දැන් සීනි ටොපි ඇස්සේ රින්ගල හරියන්නේ නැහැ අපිට. මොකද ගන්න ඕනේ පැණි රහ. පැහැදිලි මං කිව්වේ. සීනි හෝ ටොපි රහ කතා කරාට කතා කරන්න හදන්නේ ඒකේ රස මිසක ටොපි හෝ සීනි ගැන නෙමෙයි. පැහැදිලි. ඉතින් ඒ වගේ මේ ඒ අර මම උදාහරණයක් කිව්වා දැන් වක්කඩේ හකුරු හැංගුවා වගේ කියන සිද්ධිය ගත්තොත් වක්කඩේ හකුරු හැංගුවා වගේ කියන සිද්ධිය ගත්තාම දැන් අපි හැමෝටම තේරෙන අදහසක් තියෙනවා කියන්නේ. පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙන හින්දා දන්නවකනේ නිෂ්ඵල ක්‍රියාවක් තමයි ඔකට ඔය අර්ථය කියලා. නමුත් මම කියන්නේ වක්කඩේ හකුරු හැංගුවා වගේ කිව්වහම අර අපි ඉගෙනගත්ත දේ අමතක කරලා බලුවම අපිට තේරෙන්නේ මොකද්ද? වක්කඩ ගැන, හකුරු ගැන, හංගන්නේ විදිය ඕවා තමයි මතක් වෙන්නේ. නමුත් අර්ථයක නෙමෙයි කියන්න හදන්නේ. මේ නිෂ්ඵල දෙයක් කියන එක වචනාර්ථයෙන් පෙන්වන හදන සිද්ධියක් නේ ඔක. ඉතින් ඒක දක්ෂ වෙන්න ඕනේ. වක්කඩේ හකුරු හංගන එක ගැන ගන්න නෙමෙයි. මේකේ මේ අදහස මොකක්ද කියලා ගන්න. ඒක තමයි අතරම අමාරු. අර ඒක තමයි මම මතකයි සාරිපුත්ත හඳුරුද මේ කියන්නේ අර කියන්නේ ප්‍රඥාවන්තයන්ට තමයි උපමාවක් ලියන්න පුළුවන් කියලා. කියන්නේ හොඳට බලන්න උපමා තේරෙනවා කියන එක මහ ලොකු කජ්ජක් නෙවෙයි සරලව. කියන්නේ මොන හරි උපමාවක් කියන්නේ ලෝකෙන්නේ. ඒ උපමා ලෝකෙන් කියනකොට කොහොමත් තේරුම් ගන්න බැරි නෑ. මොකද අපි ඔය හොඳටම කරක් ගහලා තියෙන ලෝකෙ ඇතුලේ. ඒතර මොන හරි උපමාවක් කිව්ව ගමන් තේරෙනවා. උපමාව තේරීම නෙමෙයි වැදගත්. අදහස. ඉතින් කියවෙන අදහස මොකද දෙන්න යන්නේ ඒක ඇතුලේ තියෙන අර සන්දර්භයකට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අර අපි හැමෝම අහලා තියෙන හොඳ ලස්සන කතාවක් තියෙන බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානයක් තියෙන අර කාලසිරු පුත්‍රයාගේ බණ අහන වෙලාවේ කාලසිරු පුත්‍රයා සල්ලි වලට නෙන්නේ බණ අහන්න තාත්තගේ මේ ඇවිටිලි නිසා බුදුහාමුදුර එතන කරන අදහස එනේ අදහස වටහේවා වචනපද අමතක ඒවා. එතනින් අපි ගතියුත්තක් තියෙනවා. මෙතන වචනපද නෙමෙයි ප්‍රශ්නේ. අදහස යනවනම් මොන හරි කාරණාවකින් ඒකයි වෙන්න ඕනේ. ඇත්තම මේ අපි අපේ තියෙන සියලු මත ගැටුම් වලට ප්‍රධාන හේතුව අදහස ගන්න බැරි කම. තේරෙනවද? ඒ කියන්නේ දැන් මම මොකක් හරි වචනයක් කිව්වහම ඒ වචනේ අපේ කෝණයෙන් අපි ගන්නෙ. ඒ වගේම දැන් ඔබ වහන්සේලා වචනයක් කිව්වම මම ගන්නේ මගේ කෝණේ. ඒතර ඔය කෝණ දෙක මිස්මැච් වෙනකොට සම්පූර්ණ ගැටුමක් තියෙනවා. හැබැයි අර මම මේක හැමතිස්සෙම කියන්නේ අපි නිහතමානීකම මනුස්සකම තියෙනවනම් අපි පොඩ්ඩක් විවෘත වෙනවා මේ මට තේරුණාට මේක මෙයා වෙන අදහසක් කිව්වද දන්නේ නැහැ කියලා දැනට. අපි අර ස්ට්‍රික්ට් නම් අපි අර නිකන් අපි අර පොල්ලෙන් ගහුවේ කෙලින්ම ඉන්නවනම් ඒ කිසිම නිහතමානීකමක් නැතුව අපි කෙලින්ම මාන්නෙන් ඉන්නවනම් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි කැමති නැහැ අරයගෙන් දෙයි ගන්න. අන්න ඒක තමයි ටිකක් තියෙන ලොකුම මේක. අර ඒ හින්දා තමයි දැන් මිත්‍ර සංසේවණය කියන එක ස්වාමියයි වැඩකාරයයි කියන සිද්ධිය නෑනේ සාසනේ. මෙතන තියෙන්නේ ස්වාමීත්වයවත් වැඩකාරීත්වයවත් නෙමෙයි මිත්‍ර සංසේවණයක් තියෙන්නේ. එතන කල්යාණ වෙනවද නැද්ද කියන එක ධර්මයේ තුලින් එන එක. හැබැයි මිත්‍ර සංසේවණය කියන එක පොදුවේ තියෙන්න ඕනේ. දැන් කවුරු හරි ස්වාමීන් වහන්සේලා භාවනාව ඉතා ඉහළට ප්‍රගුණ කරලා තිනවනම් ඒ කියන අත්දැකීම එහෙම නොකරන හැමෝටම ලොකු භාග්යක්. ඇයි අපිට එහෙනම් මොටිව් එකක් එනවා මෙහෙම කරන්න පුළුවන් නේ මේක කියන එක. ඒ වගේම දැන් ධර්මයක් කතා කරනකොට අපි හිතමු ධර්ම ශ්‍රවණයට මැලි කවුරු හරි ඉන්නවනම්
එයා ඒක අහනකොට එයාට නිකම්ම උත්තේජනයක් එනවා මේක මෙච්චර රසවත් නේ කියලා. ඉතින් අර එකෙන් වෙන්නේ අපේ අඩුපාඩු ඔක්කොම පිරෙන එක. මිතුරුකම කියන එකේ වෙනස ඔන්න ඔයයි. මිතුරුකම සහ මේ ස්වාමීත්වය කියන එකේ වෙනස උතන තියෙනවා. ස්වාමීත්වය තුල අර මේ හැමතිස්සෙම අනකිරීම කියන්නේ. මෙහෙම කරපන්. ඒ අනකිරීම තියෙන්නේ අර තියෙන පව එක. ඒ කියන්නේ ආධිපත්‍ය මතයි. හැබැයි මිත්‍රකමක එහෙම එකක් නැහැ. නිකන් මෙහෙම නිකන් ඇහෙන් පෙන්නුවත් තේරෙනවා කියන්නේ මේකයි කියලා. ඔය කොහොමද තනක තියෙනවා මේ කකජෝපම සූත්‍රය මොනවද කියලා ඔක තියෙන්නේ. ඒකේ බුදුහාඳුරෝ කියන ලස්සනට මේ මහණෙනි මට ඒ කාලේ ස්වාමීන් වහන්සේලාට 아무තෙන් කියන්න දෙයක් තිබ්බේ නැහැ. නිකන් ඇඟෙව්වනම් ඇතුළු තේරුම් ගන්නවා. උදාහරණයක් කියනකොට මේ දක්ෂ රතාචාර්යයේ තියෙන වෙලඹුම් යොදපු තාම වටිනා අස්ව කරත්තේ රතාචාර්ය පදිනකොට කෙවිටෙන් ගහන්න දෙයක් නැහැ. කෙවිට ලං කරනකොට දන්නවලු අස්සය මොකද්ද කරන්න කියලා. අර ඒ වගේ මේ ඇසුරක් තිබ්බ කියලා ඔය කියන්නේ. ඒක හැදෙනවා කියන එක තමයි අර සංඝ සාමග්‍රිය කියන එකේ අදහස. මොකද සාමග්‍රිය තියෙන්න ඕනේ මේ මොනවත් පවත්වන් යන්න නෙමෙයි. එහෙමයි පවත්වන්න නම් තියෙන්නේ ආධිපතිත්වය. කියන්නේ බොස් ටයිප් එක තියෙන්න ඕනේ. මොනවා හරි පවත්වන්න නම් නවත්තන්න නම් ඕනේ මිතුරුව. තේරෙනවද? ඒකයි ඔය වෙනස. හරි අපි ලොකු හඳුරු කියපු තැනට ආවොත් දැන් අහුත්වා සම්බුදන් හුත්වාන භවිෂ්‍යයේ තියෙන කාරණාව පදයක් ලෙහීම තමයි අපිට උඩින් තේරෙන්නේ. හැබැයි පදයක් ලියා ගන්නවට වඩා ලෙහීම තුලින් පදේ හම්බුනා නම් වැඩේ. තේරෙනවද? ඒ කියන්නේ අපි කරන්නේ වචනයක් අරගෙන ඒකේ අදහස ගන්නවනේ. ඒක හරියට අපි ඩික්ෂනරියක් කරනවා වගේ කරන්නේ. එනේ අපි කරන්නේ අනිච්ච කියලා අරගෙන ඒක ලියනවා. අනිච්ච කියන එකට කෙලින්ම කියනවා අක්ෂර අනන්තයි පද අනන්තයි අදහස දෙන්න දුන්න වචනේ විතරයි ඕක. දැන් වැසිකිළියකට යනකොට ලෝකේ කොයි වැසිකිළියට ගියත් අර පිරිමි ලකුණයි ගැහැණු ලකුණයි තියෙනවා අපි දන්නව වෙනස. ඒකට දුප්පත්ද පෝසත්ද වැඩිහිටිද ඒක අදාළ නැහැ. අන්න ඒක තමයි අතරම හැංගීමක් දෙන්න පුළුවන්කම කියන්නේ. සංකේත භාවිතය. අරකට කියන්නේ සංකේත අක්ෂර මතක හිටියද? ඉතින් අර ඒකයි මේ වචනය මම ඉස්සලා කිව්වා වගේ වචනේ ප්‍රධාන වෙන්නේ අදහස දෙන්න. නැතු වචනේ ලෙන එක ඇත්තට තේරුම් ගන්න. ඇත්තටම අර වචනයයි සංකේතයයි කියන්නේ සංකේතය තුලමුත් ඒ අදහසක් නේ දෙන්නේ නේද? එහෙමයි. සංකේතය නැත්තම් අපි කියන්නේ ලෝගෝ කියලා. මොකක් හරි එක ලාංඡනය කියන එකේ කොච්චර ගැඹුරක් තියෙනවද? ගැඹුරු කියන්නේ ඒක ඇතුළේ ගැඹුරු අදහස් සෑහෙන තියෙනවා. එතකොට දැන් ඒව වචන වලට ලියන්න ගියොත් එහෙම පොත් ලක්ෂයක් විතර ලියන්න ඕනේ ඒකේ අදහස පෙන්නන්න. අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ ඇත්තටම මේ සිම්බල් එක. එනේ ලාංඡනය. ඒ ලාංඡනය තුල තියෙන මේ ගැඹුර ලියා ගන්න පුළුවන් වෙන්නේ තම නැනපවණින් තමයි. තේරෙනවද? ඉතින් ඒකට තමයි අපි උත්සාහ වෙන්න ඕනේ. දැන් අපි කෙලිම තැනකට ආවොත් මෙහෙම. අපි මුලින්ම එකක් තේරුම් ගන්න ඕනේ දැන් අර මුහුදකට බහින්න නම් යන්නේ. මුහුදකට බහින්න නම් යන්නේ තමන් මුහුද මේ බහින්නේ මුහුදට කියලා දැනගන්න ඕනේ. මුහුද කියන නිර්වචනය හරියටම කෙනෙක්ට තේරෙන්නේ මුහුදේ ගැඹුරුම තැන හරියට දැනගත්තොත් විතරයි. නැත්තම් බහින්න ඕනේ කොතනද කියලා නිශ්චිත වෙන්න බෑ. ගඟක මුහුදක පීනන්න යනවනම් අපි කලින් අපිට වඩා ඒක ගැන දන්න මිනිස්සෙක් යනවනේ. ඒ යන්නේ නෙමෙයි. මම දන්නේ නැහැ ගැඹුර කොහෙද කියන එක. පැහැදිලිද? දැන් ඒ දවස්වල මම කියන්නේ ගෙදර ඉන්න කාලේ අපේ ගමේ යනකොට එහෙ දින ලොකු ඔයක්. දැන් ඕකේ වතුරට අපිට පයින් ආසයි. හැබැයි අපි හැමතිස්සෙම වතුරට බහින්නේ හිමින් චුට්ට අඩිය තිය. يعني මම මෙහෙම හිටගෙන අඩිය පොඩක් තියලා බලනවා ගැඹුරුද කියලා. මොකද ෂුවර් නැහැනේ. පැන්නට පස්සේ පීනන්නත් බැයි නා අනිවාර්යෙන් ගිලෙනවා. දැන් ඒ දවස්වල දැන් අපේ චූටිය හැරලා ලොකෝ හැරි ගමේ ඉන්නවනේ. ඉතින් යා තමයි අපි එක්කයි යන්නේ ගානට. කරේ හරි තියාගෙන වතුර මැදට ගිහිල්ලා හිමීට බස්සලා පෙන්නනවා ගැඹුර. ඒතර අපි අපේ ඉහමත්තර උඩින් වතුර යනවා නම් අපි තැනට යන්නේ නැහැ කවදාවත්. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ අපි ගැඹුර දන්නේ හින්දා. ওই කාරණාව තමයි මෙතනත් බලපාන්නේ. ඒ කියන්නේ යම් ගැඹුරක් ස්පර්ශ කරන්න නම් ගිහිල්ලා ගැඹුරට යන්න බෑ. ගිහිල්ලා ගැඹුරට යන්න බැරි. මොකද දැන් මම ගිහිල්ලා නතර වෙන තැනින් එහාට මට අදහසක් නැහැනේ. ඊට පස්සේ ඊළඟට මට තමයි හිතාගන්නේ මීට වඩා ගැඹුර නැහැ කියලා. හැබැයි ඊළඟ අඩිය තිබ්බනම් ඊට වඩා ගැඹුරක් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් කලින්ම ගැඹුර දැනගෙන බහිනවා නම් එයා හරියටම ගැඹුරටම යනවා. පැහැදිලිද? පහරාද සූත්‍රයේ ලස්සන පෙන්නන්නේ. මුහුදේ ගැඹුරෙම තමයි අර මාණිකය අතර තියෙන්නේ කියලා. ඒක බුදුහාඳුරක බය නැතුව කියන්නේ බුදුහාඳුර ගැඹුරම දන්න හින්දා. හැබැයි අපිට වෙරළේ ඉඳන් ගිහිල්ලා මල්ලන්න බෑ. මොකද දන්නද හේතුව? දැන් මහා සාගරයක් තියෙනකොට අපි ඕක මැදට යනවා කියලා ගියාට අපිට මැද කියන එකේ නිශ්චිත සලකුණක් නැහැනේ. අපි ඔහේ ඇවිදන් යන්නේ එතකොට. හැබැයි අර සමස්ත මුහුදම දන්න කෙනාට තමයි කොහෙන් ගියත් මැදට එන්න පුළුවන් වෙන්නේ. හොඳ උදාහරණයක් අර මේ මැප් එක. අපි මැප් එකේ යන්න ඕන තැන පොයින්ට් කරාට පස්සේ මම කොහේ කැරකුණා. එතනට එක්කන් යනවාමයි. පැහැදිලිද? මගිනේ පැහැදිලි නේද? එතකොට දැන් අපි බලන්න ඕනේ මේකයි. දැන්
අපි පැවැත්ම කියන එක නවත්වීමේ අර්ථකනේ තියෙන්නේ. පැවැත්ම නැවැත්වීමේ ස්වභාවයක් නේ මිත්‍රකම තුල ඉස්සලා අපි කතා කරා වගේ තියෙන්නේ. ඒතකොට පැවැත්ම කියන එකේ ගැඹුර තේරෙන්න ඕනේ. يعني පැවැත්මේ මුලැමැදාක තේරෙන්න ඕනේ. පැහැදිලිද? ඒකට මම වචනේ කියන්නම් අපි අර කතා කරපු පරයයන්. හුත්වා කියන වචනේ පාළිය ඒකේ අර්ථය තමයි ශබ්දකෝෂාර්ථය ගත්තත් විය කියන එක. වෙනවා වගේ අදහසක්. උනා වගේ අදහසක්. පැහැදිලි. සම්භූතං කියන එක ආයතන අදහස ලස්සනයි. පැවැත්මට කියන්න පුළුවන් හොඳ වචනයක් සම්භූතං කියන එක. සම්භූතං කියන්නේ කෙලින්ම පදවල අර්ථයට ගියොත් කෙලින්ම කියන්නේ හටගත් ස්වභාවය. කියන්නේ සරලම කියනවා නම් ඔකට තමයි කියන්නේ අර උපන් ස්වභාවය කියන එක. දැන් මම කිව්ව වචන දෙකේ පොඩි වෙනසක් තියෙනවා අපි කතා කරනකොට වඩා. ඒක ඔබවහන්සේට අහුණා දැන් මම කිව්වේ නෑ කොහෙවත් යමක හෝ යමෙක් කියලා කොහෙවත්. මම කිව්වේ නෑ ඒක හොඳේ. නමුත් අපිට කෙලින්ම වචනේ නෝකට තේරෙන්නේ හරි මේ කිව්වට මේ කියන්නේ මොන හරි දෙයක් වෙන්නද කියලා. ඒක නෙවෙයි මම අදහස් කරන්නේ. හරි. එතකොට දැන් ඔන්න ඔබයි පැවැත්ම අල්ල ගන්න ඕනේ කියන්නේ. පැවැත්මට සමාන වචනයක් තමයි ඔය කියන හටගත් බව. සමාන වචනයක් කියන්නේ අර්ථයට. කියන්නේ අදහසට. ඒ වගේම තමයි ඕතන්ට ගන්න පුළුවන් අදහසට කිව්වගේ සම්භූතය කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ උපදිච්ච බව. දැන් මම ආයි කියනවා ඉපදිච්ච බව කියනකොටම අපිට ඉස්සරහින් එනවා නමක්. දේකේ ඉපදිච්ච බව කියලා. ඒකට කහුව වෙන්න එපා. ඒක නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ. මම ඒකට මම එන්නම්. ඒක මම කියන පැහැදිලි වෙන්නේ කොහොමද කියලා. මම මෙහෙම උදාහරණයක් අහන්නම්. ඔය අපි දැන් හිතන් ඉන්නවනේ ලෝකේ පැවැත්ම කියලා එකක්. අපි දන්න මට්ටමේ අපිට දුක් තියෙනවනේ. දැන් ඒකනේ අපි හැමෝම යම්කිසි මට්ටමකට දුකෙන් නිදහසෙන් මේ කටයුත්තක් කරන්න හදන්නේ. පැහැදිලිද? ඒක අපි දන්න මට්ටමේ කෙලෙස් ටිකක් තියෙනවා. අපි දන්න මට්ටමේ කෙලෙස් මොනවද? අපි දන්නවා බුදුහාඳුරෝ කිව්ව වචන ටිකම අරගෙන රාග දේශ මොහ කියලා ටිකක් තියෙනවා කියලා. දැන් මම ඔබ වහන්සේලාගෙන් අහුවොත් එහෙම රාගය කියන එක තේරෙනවද කියලා? ඔව් අනිවාර්යෙන් තේරෙනවා. දේශ කියන එක තේරෙනවද කියලා? ඔව් තේරෙනවා. මම ඔක ටිකක් උදාහරණයකින් කියන්නම් ඒක තේරිච්ච ප්‍රමාණය බලන්න. ද්වේෂයක් පවතින බව තේරෙන්නේ කොහොමද අපිට? කේන්තියක් આવොත් නේද? ඒතකොට දැන් දේශයක් තියෙනවා කියලා තේරෙනවද? නෑනේ. බලෙන්වත් තේරෙන්නේ නැහැ දැන්. ඒතකොට හොඳට බලන්න අපි හිතන් ඉන්න කෙලෙස් සමහර වෙලාවට අපේ ජීවිතේ තියෙනවා සමහරවට නැහැ. රාගයත් එහෙමයි. මම අර දේශය ගත්තේ අපිට උගක් ප්‍රමුඛයි නේ වැඩි. පැහැදිලි. කේන්ති කියන්නේ අපිට හොඳට තේරෙනවනේ. පැහැදිලි. එතකොට මෙතනින් අදහසක් එන්නේ නැද්ද? අපි දන්න කෙලෙස් වල පැවැත්මකුත් අපේ ජීවිතේ තියෙනවා. එහෙම කෙලෙස් නොයදෙන දෙනකුත් අපේ ජීවිතේ තියෙනවා. කරපැහැදිලි. දැන් එහෙම ගත්තොත් අපිට 아무තේ මාර්ගයක් කියලා වඩන්න දෙයක් නැහැ. ඒ මොකද අපිට එක මොහොතක තියෙන කෙලෙස් ටික ඊළඟ මොහොත නැහැ. කියන්නේ ඒක හරියට ශුන්‍යයි වගේ කෙලෙස් වලින්. එනේ මේ මොහොතේ බලෙන්වත් කේන්තියක් නැහැ නේද? නැහැනේ. ඉතින් ඒ කියන්නේ මොකද්ද? ද්වේෂය ෂය වෙලා කියන එකද? අනුසය වශයෙන් තියෙනවා කියන එක නේ. එහෙමයි. ඒ කියන්නේ අනුසය වශයෙන් තියෙන බවත් අපිට තේරෙන්නේ නැහැ. අර ඒකට තමයි කියන්නේ නිදිගත් ස්වභාවය කියලා. බැහිලා තින්නේ කියලා. දැන් අපි වචනේ දන්නවා තමයි අනුසය කියන එක. හැබැයි මං අහන්නේ අනුසය කියන එක අල්ලගන්න පුළුවන්ද? එහෙම සිද්ධියක් නොවේදී. අල්ලන්න බෑ. ඕක තමයි භයානකම මේකේ. අන්න හරි ප්‍රමුඛත්වයට ලැබෙනකන් හොයන්න බෑ. තේරෙනවද? ඒකයි අර කියන්නේ අවුරුදු මේ 100 ගණන් තපස් රකපු තවුසොත් නාරලතා මලක් දැක්ක ගමන් බිමට කඩන් පාත් වෙනවා කියලා. ඒ කියන්නේ එතන හොඳට බලන්නකො ඒ කාමයේ කියන එකෙන් කොච්චර වෙන් වෙච්ච කට්ටියද ඔය? තවුස් දමකට යන්නේ. ඒතකොට සමාපatti උපදවනවා කියන්නේ කොහොමද යනවද? තේරෙනවද මං කියන එක? ඒතකොට දැන් ඔය සමාපatti උපදවන්නේ දැහැන් මට්ටමට ගිහිල්ලානේ. පැහැදිලිද? ඉතින් එතකොට ඒ දැහැන නිකම්ම බිඳිනවා කියන්නේ නිකම් මලක් දැකලා. පැහැදිලිද කතාව? ඉතින් අන්න එතනදී මං අදහස් කරේ ඒකයි. දැන් ඒ තවුසන්ට කවදාවත් හිතෙන්නේ නැහැ දැහැන බිඳනකම් මට ඔය බිඳෙන හැකියාව තියෙනවා කියලා. පැහැදිලිද කතාව? බෝසතාණන් වහන්සේගේ ජීවිතේ බෝසතාණන් වහන්සේලා බුදු වෙනකොට කරපු අබිනිෂ්ක්‍රමණය කියන කොටස. ඔය කොටස තුල තියෙන්නේ කෙලෙස් නොනගින විදිහට ප්‍රතිපදාවට ආපු එක. එනි කාමයන්ගෙන් වෙන් වෙලා කාමයට නොවන විදිහට උන්වහන්සේ ගියා. හැබැයි බුදුහාමුදුරුවෝ එතන නතර වුණේ නැහැ. බුද්ධත්වයට කලින් ලෝකෙ මම කියන්නේ. බෝසතාණන් වහන්සේ ගාවයි. ඒකනේ කියන්නේ කාමයේ ආධිනව සහ නෛෂ්ක්‍රම්‍ය ආනිසංස කියන්නේ මේකේ එන්න තියෙන මූලික පදදාව කියලා. කාමයේ ආධිනව කියන්නේ කාමයේ තියෙන අඩුපාඩුව බලන්න ඕනේ. මේ කාමයේ තියෙන අඩුපාඩුව, ඒකේ තියෙන අසාධාරණ, ඒකේ තියෙන දැවෙන තැවෙන ගතිය දැක්ක කෙනෙක්ට ඒක ඉන්න හිතෙන්නේ නැහැ. පැහැදිලි. බෝසතාණන් වහන්සේ ඔක හොඳටම දකිනවා. ඒ හින්දා නෛෂ්ක්‍රම්‍යයට එනවා. පැහැදිලි. හැබැයි උතන මම කියන්න ගියේ මේකයි. බෝසතාණන් වහන්සේ පුරපු ඒ තපස් දිවියම තමයි ඒ වෙනකොට හිටපු ගුරුවරු යටතේ හිටපු කට්ටියත් කළේ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබුවට පස්සේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත තැන තමයි
අර තපස් දිවිය එක අන්තයක් කියන එක. අන්තයක් කියන එකේ තේරුම මොකද්ද? හිර වෙනවා කියන එක. පැහැදිලිද? හිර වුණොත් එයා ඒකෙන් නිදහස් වෙන්නම තමයි දඟලන්නේ. ඒතකොට ආයි නිදහස් වීම තුලින් ලැබෙන ඊළඟ අන්තයට. පැහැදිලිද? මම නිදහස් කියන වචනේ අර කියන්නේ නිරෝධය කියන එක නෙමෙයි විමුක්තිය කියන එක නෙමෙයි මම කියන්නේ. බුදුහාමුදුරුව වෙනස් වෙන්නේ තාපසවරුන්ට වඩා බුදුහාමුදුරුවෝ අර තියෙන කෙලෙස් යටපත් කරලා හිටියේ නෑ. තවුස්වරු තපස්වරු ගැන කෙලෙස් යටපත් කරන එක. ඒකට කියන්නේ තවනවා කියලා. ඒ කියන්නේ සප්‍රෙස් කරනවා කියන එකට. ඒ පීඩනය දාලා තද කරන් ඉන්නේ. ඒක කරන්න පුළුවන් තමන්ගේ තියෙන චිත්ත ධෛර්යය තියෙන තාක් විතරයි. කායික මානසික ශක්තිය තියෙන තාක් පුළුවන්. ඊට පස්සේ බෑ. නිකන් මුඩ වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ වෙනස් වෙන්නේ. බුදුහාමුදුරුවෝ ඔය තියෙන කෙලෙස් තැවීමේ ක්‍රියාවලියට ගිහිල්ලා බුද්ධත්වයේ ලබනකොට සමස්ත කෙලෙසේම අයින් කර දෙන්න ගෙනාවා. කෙලෙස් යටපත් කිරීමත් කෙලෙසිය ගලවා දැමීමත් කියන දෙකක් නේ. තේරෙනවද? මුලින් උදුරා දැමීමත් කඳ කැවීමත් කියන දෙකක් ගහකට වෙන්න පුළුවන්. කඳ පොළොවේ තියලා කඳ කපලා අයින් කරාමත් පේන්නේ ගහ නැහැ කියලා. මුලින් උදුරලා දාපු තැන තේරෙන්නේ ගහ නැහැ කියලා. හැබැයි උඩට පෙවුනට ওই දෙක සමානයි කියලා සම්පූර්ණ පරස්පරයි ওই කතන්දර දෙක. පොළොව මට්ටමට කඳ කපපු කෙනාට අමතකයි මේක තව අවුරුදු 100කින් හරි වැවෙනවා කියන එක. ඕක තමයි තපස් දිව්‍ය ස්වභාවය. ඒ කියන්නේ තපස් කියලා කියන්නේ මේ සාසනය කියන එකට නෙමෙයි මම කියන්නේ. ඕනම කෙනෙක් මේ කෙලෙස් වලින් අයින් වෙන්න දඟලනවා නම් එයා තපස් මට්ටමේ ඉන්නවනේ. පැහැදිලි? ඒ කියන්නේ ශ්‍රමණ මට්ටමේ ඉන්නවා. ශ්‍රමණ මට්ටමෙන් අවබෝධ ඥානෙ නැත්තම් සත්පුරුෂ මට්ටම නැත්තම් සීක මට්ටමට එනවා කියන්නේ මුලින්ම ගලවන්න පුළුවන් කමට. පැහැදිලිද? ඒතර දැන් ওই මුලින් ගලවන සිද්ධිය තමයි අපි තේරුම් ගන්න ඕන තරම්. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ ද්වේෂය ගැන. ඔය අපි හිතන් ඉන්න දේශය හරියටම ගත්තොත් පොළොවෙන් උඩ තියෙන ගහේ කෑල්ල වගේ තමයි අපි දන්නේ. ඒ හින්දා තමයි සමහර වෙලාවකට ද්වේෂය තියෙනවා කියලා තියෙනවා සමහරවට බලෙන්වත් තේරෙන්නේ නැහැ. පැහැදිලි මම කියන්නේ. බලෙන්වත් තේරෙන්නේ නැහැ කියන්නේ මෙහෙමයි ඈ. මට දැන් තරහ යන්නේ නැහැ කියලාවත් තේරෙන්නේ නැති වෙලාවල් තියෙනවා. දැන් සමහරවට අපිට තේරෙන්නේ මට නම් දැන් තරහ යන්නේ නැහැ කියලා. එතකොට අපි ද්වේෂය ගැන දන්නවා. මම කියන්නේ සමහර අවස්ථා නැද්ද එහෙම දශම කඳුලක්වත් වචනයක් ඔය දෙන්නේ නැති. එතකොට අදහසක්වත් නැහැ. ඒක හරියට මොන වගේද? ගහ පේන්නවත් නැහැ වගේද? ගහ පේන්න නැහැ කියන්නේ හරියට මට තරහ යන්නේ නැහැ කියලා හිතනවා වගේ. අපිට දැන් මෙතන දැක්කහම තේරෙනවද මේ පොළොව දැක්කහම මෙතන ගහක් නැහැ කියලා? අදහසක්වත් දෙන්නේ නැහැ. ඒ වගේ තමයි තරහ කියන මාත්‍රයක්වත් දන්නේ නැති ගම. පැහැදිලිද? මම කිව්වේ මොකද්ද? මෙතන භයානකම තියෙන්නේ කඳවත් අතුවත් කොළවත් නෙමෙයි. මේ ඔක්කොම ටිකට මූල ජවය සපේන මුල පද්ධතිය. ඔන්න මූල පද්ධතිය තමයි අපිට අමතක වෙන තැන. පැහැදිලිද? හොඳට එකක් තේරුම් ගන්න. කේන්ති ගියාට පස්සේ කේන්තියත් එක්ක ඔට්ටු වෙන්න ඕන කෙනෙක්ට පුළුවන්. නොදන්න මිනිස්සුયો කේන්ති ගියාට පස්සේ මරලා කොටලා සම්පූර්ණ පල්ලෙහා පැත්තට යනවා. දන්න කට්ටිය කේන්ති ගියාට පස්සේ ඒක මොන හරි විදිහකට යටපත් කරනවා. පැහැදිලිද? හැබැයි හරියටම දන්න කට්ටිය කේන්තිය මුලින්ම අයින් කරන මට්ටමේ වැඩිදාගෙන ඉන්නවා. පැහැදිලිද? කේන්තිය මුලින් උපුටා දැමීම කියන තැනට ආවොත් ඒක හරියට මුලින් ගලවනවා වගේ කඳ ගහම. එතකොට මම මෙන්න මෙහෙම අදහසක් කියන තේරුම් ගන්න. දැන් මේක හිතන්න ඕනිය. අපිට අපේ හැකියාවක් නැත්තම් කේන්ති ගන්න. මම උදාහරණයක් ගන්න මෙහෙම. ගිනි කූර ගන්න. ගිනි කූර අර ඇතිල්ලුවට පස්සේ පත් වෙන එක අපිට තේරෙන්නේ. පැහැදිලි මං කියන්නේ. ගිනි කූර ගිනි පෙට්ටිය ඇතිල් වුණාට පස්සේ පත් වීම තමයි අපි මේ කතා කරන්නේ. ඒකේ අදහස අර ගිනි පෙට්ටිය ඇතුලේ තියෙන ගිනි කූරට පත්තු වෙන්න බෑ. හරිද? අරකත් මෙහෙම අතුල්ලන හින්දා එකපාරට පත් වෙන්න පුළුවන් හැකියාව වෙලා පත් වුණා කියන එක. එහෙම එකක් නෙමෙයිනේ. ගිනි පෙට්ටිය ගිනි කූර කියලා නිර්වචනය දෙන්නේ නැයි. ගිනි කියලා කියන්නේ නැයි. ගිනි කියන්නේ උතන පත්තු වෙනවා තියෙන හින්දා. මේ පත් වෙන්න පුළුවන්කම නිසා. කූර සහ ගිනි කූර කියන දෙකන්නේ. දැන් කෙනෙක්ට සරලව තර්කයක් ගේන්න පුළුවන්. ඉතින් ගිනි කූර කියන්නේ මේක ඉතින් ගින්දරක් නැහැ නේ කියලා. පැහැදිලි. දර ගන්න. ඕක සමාන උදාහරණයක්. දර වලට අපි හොඳට බලන්න ගින්දර කියන වචනේත් එක දාලා. දර කියන්නේ ඇත්තටම ගින්දර. ඒ කියන්නේ දර කියන එකේ අර්ථය මොකද්ද? ගිනි ගන්න පුළුවන් නිසායි දර කියන්නේ. පැහැදිලි. ඒතර තියෙනවද අර්ථය? ඒතර හොඳට බලුවොත් තේරෙයි ගින්දර කියන එක හැමතැනම තියෙනවා කියන්නේ. පැහැදිලි. මේ පුටුව ගින්දරක්. මේ සමස්තය ගින්දරක්. හැබැයි අපිට දැන් තේරෙන්නේ නැහැ ගිනි ගන්න බව. පැහැදිලි මං කියන්නේ. එනේ හැකියාව සහ ඵලය කියන එක අපිට වෙන් වෙලා නැහැ. අපි හැමතිස්සෙම ඵලය හිතලා තමයි හැකියාව හිතන් ඉන්නේ. එනේ මොන හරි දෙයක් ගිනි ගත්තාම තමයි අපිට වෙලෙ හිතෙන්නේ මේක ගිනි ගන්න පුළුවන් කියලා. පැහැදිලි. විද්‍යාඥයෝ දන්නවා මොන මූලද්‍රව්‍යද ගිනි ගන්න පුළුවන් හැකියාවෙන් තියෙන්නේ කියලා. ඒ හින්දා තමයි ලැබ් වලදී ඔය
සෝඩියම් පොටෑසියම් වගේ දේවල් වෙනම ගබඩා කරන්නේ. ඔය සෝඩියම් පොටෑසියම් වගේ දේවල් වගේ මේ වතුරට දාපුවම සටස් ගල වෙනවා. ඒකේ ප්‍රතික්‍රියාශීලීත්වය අධිකයි. ඒක දන්න නිසා ඒ විද්‍යාඥවරු කලින්ම ඒවා තැම්පත් කරලා තියෙන්නේ වෙනම. වතුරත් එක්ක ගෑවෙන්නේ නැති වෙන. නොදන්නම ඒකට දුන්නොත් එහෙම. අනිවාර්යෙන් ගිනි තියා ගන්නවා. ඒක තියෙනවද අර දැනුවත්කම සහ නොදැනුවත්කම වෙනස? ගිනි කූර ගැන දන්න කෙනා හැමතිස්සෙම පරිස්සම් ඒක ගිනි නොගන්න ස්වභාවයට පත් කරලා තියන්න. පැහැදිලිද? ඒක සාර්ථක නැහැ. මොකද ගිනි කූර තියනවා කියන්නේ පත්තු වෙන්න හැකියාව තියෙනවලු. පැහැදිලිද? හැබැයි පත්තු වෙන්න හැකියාව තියාගෙන පත්තු නොකර ඉන්න එකත් ලොකුම දක්ෂතාවයක්. ඒකට තමයි අර කියන්නේ කෙලස් තවනවා කියලා. කෙලස් මේ යටපත් කරනවා කියලා. හැබැයි මේකේ ප්‍රශ්නේ මේකනේ. කෙලස් තවන්නේද කෙලස් පවතින නිසානේ. ඒ වගේ තමයි ගින්දර ගිනි කූර පත්තු නොවි තියන්න වෙන්නේ මේ. ගිනි කූර තියෙන හින්දා. දැන් මෙතන මර්මස්ථානේ තියෙනවද? පටන් ගන්න තැන ගිනි කූර. හා ඒ වගේ. අපි කේන්තියටයි මම ඔක අදහස් කරන් ආවේ. ඔය අපි දැන් ඉන්න මට්ටම වගේ තමයි ගිනි කූර වගේ අපේ මට්ටම. දැන් අපි මේ කේන්තිය ගැන කතා කරනවා නම් අපි ඉන්නේ නිකන් අර පෙට්ටිය ඇතුලේ සැපට ඉන්න ගිනි කූර වගේ මට්ටමක. තේරෙනවද? අපි නිකන් එන සතුටින් ඉන්නේ. දැන් මොකද කේන්තිය කඩාලවත් නැහැනේ. ඒ කියන්නේ ගිනි පෙට්ටිය ඇතුලේ ගින්දර නැහැනේ. ඔය ගිනි පෙට්ටිය ඇතුලේ තියෙන ගිනි කූරමයි යම් වෙලාවක පත් වුණාම මුළු කැලේම අලු කරලා දාන්න. ඔන්න ඔය වෙලාව තමයි අපි කේන්ති කියලා අපි අර්ථකථනය කරගන්නේ. පැහැදිලිද? දැන් පැවැත්ම කියන එකයි අපි කතා කරමින් ආවේ. පැවැත්ම කියද්දී ගහක පැවැත්මට ප්‍රධාන අංගය තමයි මුල. ඒ වගේ කේන්ති ගැනීමට ප්‍රධාන අවශ්‍යතාවය තමයි කේන්ති ගන්න තියෙන හැකියාව. පැහැදිලිද? ගිනි ගන්න තියෙන ප්‍රධාන සාධකය තමයි ගිනි ගන්න පුළුවන් හැකියාව තියෙන ගිනි කූර. ගිනි තියන්න තියෙන ප්‍රධාන හැකියාව තමයි දරවල තියෙන ගිනි ගන්න හැකියාව. පැහැදිලිද? ඔන්න ඔතන තමයි සම්භූතය කියන තැන පටන් ගන්න. පැහැදිලිද මම කියන්නේ? ඔන්න ඔතනට එන්න ඕනේ සම්භූත කියනකොට. හුත්වා කියනකොට ඔතනට එන්න ඕනේ. එනේ විය වෙනවා මෙහෙම වෙනවා කියන තැනදී ඔන්න ඔය මුලින්ම අහුවෙන්න ඕනේ. හැකියාව. පැහැදිලිද? හැකියාවට තමයි අපිට ගන්න තියෙන උත්පත්තියම කියන තැන එන්නේ හැකියාවට. තේරෙනවද? පැවැත්ම කියන එක. සම්භූතය කියන එක. සම්භූතම් කියන්නේ ඒ හැකියාව එන්නතේ හට ගැනීම කියන අදහසම තමයි. අදහස තමයි. මෙතන ලොකෝනේ මම මෙහෙම පොඩි දැන් ක්ලැරිෆයි කරන්න තුනේ මෙහෙම. දැන් අපිට කවදාවත් මේ හැකියාව නිර්වචනය කරන්න බෑ දෙයකින් තොරව. තේරෙනවද? ඒ කියන්නේ මේ දෙයක් කියන එක වැරදිලා අයින් කරන්න බෑ මේකේ. දෙයක් කියන එක තමයි අතිශයම ප්‍රධාන මේ කාරණා ටික තේරුම් ගන්න. හැබැයි හැමතිස්සෙම මොකද්ද මෙතන අපි ගන්න ඕන තැන? දෙයක් කියනකොට අපි පරක්කු වැඩි. ඒකයි මම කියන්නේ වචන වලින් තේරුම් ගන්න හදන්න එපා. වචනේ ඉක්මවපු අදහසට ගන්න. එතකොට අදහසත් එක්ක වචනේ වැලීම තමයි සාධාරණ. වචනෙන් අදහස ගන්න එක නෙමෙයි. අදහසින් වචනේ ගන්න එක. අර මම මේක කියපු උපමාව දැන් අපි දැන් චිත්‍රපටි කවදා හරි ජීවිතේ බලලා තිනවා නම් ගිහි කාලේ හරි. ඒකට තේරෙලා නැද්ද සමහර චිත්‍රපටි අපි එහෙන රසවත්ව බලනවා. බලාගෙන යනකොට ඒකත් එක්කම ඒකාත්මකව බලන් යනකොට එක වෙලාවක තේරෙනවා අපි කියන්නේ ඔගේ ක්ලයිමැක්ස් එක කියලා චිත්‍රපටියක. කියන්නේ ඒක තමයි උත්කෘෂ්ඨම අවස්ථාව. එතනදී තමයි තේරෙන්නේ මෙච්චර වෙලා මේ චරිතෙට වෙලා තිබ්බේ මොකද්ද කියන එක. අපි හිතන් ඉන්නවා මෙච්චරලා මේ අපි බලන් ඉන්න නළුව තමයි අපි බලන් ඉන්න චරිතය තමයි ප්‍රධාන වීරයා කියලා. බැලින්නම් අර චිත්‍රපටියේ හොඳම අවස්ථාවේ තමයි වෙන්නේ මෙයා තමයි ඔක්කොම මගුල වෙටි කරලා තියෙන්නේ. ඒතර තේරෙනවද? සම්පූර්ණ චිත්‍රපටියේ අර්ථකථනය වෙනස් වෙනවා. මං දවල්විත සිද්ධියක් කියනනම් අර සිද්ධිය. ඔය නෙළුම් ඇට නේද ඒක? දැන් මම නෙළුම් ඇට දැකලත් නැහැ එහෙම කාලත් නැහැ. හරිද? දැන් ඔය කයින්ගේ ගියා දුන්නාම ඒක නිකන් කොට්ටම් වගේ තමයි මට හිතුනේ. හරිද? මට කිව්වේ. ඒතර දැන් මම කොට්ටම්බ සිද්ධියෙන් තමයි අර මේක ගලවන්නේ. නෙළුම් ඇටේ. පළවෙනි නෙළුම් ඇටේ දැන් මගේ ජීවිතේ පළවෙනි සැරේ මොකක් අරගුලාවනේ. මම කරපේන කොළ පාට පොත්ත මෙහෙම නියපොත්තෙන් ගාලා කැඩුව ගම අර මට ගොනුනොත් මැද සුදු පාට මදේ ගන්න. හැබැයි මම දන්නේ නැහැ මේක කඩනකොට කොච්චර තීව්‍රතාවයෙන් යොදන්න ඕනද කියලා ඇඟිල්ල. ඒ දාපු එක තීව්‍රතාව වැඩි වුණා. අර මැදින් තිබ්බ සුදු පාට එක බාගට කැඩුණා. හැබැයි දෙවෙනි එක එනකොට මම දන්නවනේ සිද්ධිය දැන්. ඒක මම ගාන්ට පරිස්සමෙන් කඩනවා. හරිද? ඕක ලෝකෙ සිද්ධිවලදී එකක් වැරදිලා ඊළඟට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ කියන එකේ ඕක අමාරුයි. ධර්මයේ කියන එක පළවෙනි සැරේ කෙලවරම තේරුම් ගන්න ඕනේ. ලෝකෙදී එහෙම ඕනේ නැහැ. ලෝකෙදී වැරදි අන්තිමට යත හැකියි. සාසනයක බෑ. හරි එක අල්ල ගත්තොත්මයි වැරද්ද හම්බෙන්නේ. වරද්ද හරි ගල්ලන්න බෑ හොඳේ. හරි එක අල්ලුවොත්මයි වැරද්ද හම්බෙන්නේ. ඒකයි මේකේ අමාරුකම ඇත්තට. පැහැදිලි. මොකද ඒකයි මම කිව්වේ ලෝකෙ තුල තියෙන සියලු සිද්ධිවල තියෙන්නේ පරේෂණ නෙමෙයි. ගවේෂණ.
අපිට කර කර බල බල නිරීක්ෂණ තියාගෙන ඊළඟ එක ඊට වඩා හොඳ කරන්න පුළුවන්. පරේෂණයක එහෙම බෑ. පැහැදිලි. ඒකයි ඔය අරිය පරේෂණය උච්චර වටින්නේ. තේරෙනවද? ලෝකේ ඉන්න සියලු දෙනා කරේ ගවේෂණයක් දුකේ නිදහසෙන්. බුදුහාමුදුරුවන්ගේ වෙනස තියෙන්නේ බුදුහාමුදුරුවෝ පරේෂණයක ප්‍රතිඵලයක් කිව්වේ. අපි ඒ ප්‍රතිඵලයේ ගවේෂණයකට ගියොත් එහෙම අපි යන්නේ සාමාන්‍ය සිද්ධියට. පැහැදිලිද? දැන් අර සම්භූතං කියන එක අහුත්වා සම්භූතං කියන එකේ සම්භූතං කියන කොටසයි මම කිව්වේ. දැන් මෙන්න මේක බලන්න. පෙර ගහේ කතාවෙම ගියොත් ගහේ මූල පද්ධතිය ගැන අදහස ගන්න නම් ගහේ මුලක් පවතින බව අපිට අහුවෙන්නේ නැහැ සාධාරණයි. මොකද අපි ඉන්නේ මේ හැවසෙන් පොළ උඩනේ. ඒතකොට දැන් ගහේ මුල ගැන දැනගන්න නම් විද්‍යාඥ මොලයක් තියෙන්න ඕනේ. ඒනේ ඥාණිය තියෙන්න ඕනේ. ඒතකොට දැන් ගහේ මුල කියන එක අධ්‍යයනය කරන්න පුළුවන් ද මුල ඇතුලේ හිටගෙන. එනේ මම මුදුන් මුල උඩ හිටගෙන මම මුල අධ්‍යයනය කරනවා. මට හම්බෙනවද මුල? හම්බෙන්නේ නැහැ. මොකද මම පය ගහලා තියෙන තැනම මුල වැහිලා තියෙන්නේ. තේරෙනවද? ඒතකොට එතන තේරෙනවද? ඔන්න ඔතන හොඳට තේරුම් ගන්න හරි. හොඳට තේරුම් ගන්න උතන මුල ගැන අල්ලන්න නම් මුලෙන් එළියනම් බලන්න ඕනේ. පැහැදිලිද? තරහා කියන හැකියාව අල්ලන්න නම් තරහා යනවා කියන හැකියාව අල්ලන්න නම් තරහා කියන හැකියාව ඇතුළේ ඉඳලා බෑ. පැහැදිලිද? ඒකෙන් පිටින් නම් බලන්න ඕනේ. තේරෙනවද? ඒතකොට ගන්න එපා දැන් ද්වේෂය අල්ලන්න රාගය නම් බලලා බෑ. මම උදාහරණයක් කියන්නේ මේ. ගිනි කූර බව අල්ලන්න ගිනි පෙට්ටි ඉපදිලා බෑ. ඕමයි දැන් ඊටාම් ප්‍රායෝගිකයි අපේ ජීවිතේ. අපි දැන් කඩේට ගියාට පස්සේ අපිට හොඳට තේරෙන්නේ මේ ගිනි පෙට්ටිය මේ ගිනි කූර කියලා. ඇයි? අපි ගිනි පෙට්ටියවත් අපි ගිනි කූරවත් නෙමෙයි හින්දා. අපි මේක එළිය නම් බලන සිද්ධිය. හැබැයි අපි ගිනි කූර බවට පත් වෙලා ගිනි කූර හොයන්න ගියොත් අපිට හම්බෙන්නේ නැහැ. ඇයිද? තමන්ම ගිනි කූර බව තමන්ට තේරෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන්නේ? ඔන්න ඔතනට තමයි අහුත්වා කියන එක. පැහැදිලිද? සම්භූතය කියන එක තේරුම් ගන්න නම් අහුත්වා කියන එක අල්ලගෙන තියෙන්න ඕනේ. නොවන ස්වභාවය. දැන් හොඳට තේරුම් ගන්න වචනේ වෙනස් කරේ නෑ මම මම කිව්වේ නෑ ගිනි කූර නොවන තැනින් බලන්න ඕනේ කියලා. මම කිව්වේ එළියෙන් බැලුවම ගිනි කූර හම්බෙන බව. ඒ වගේ තමයි එළියෙන් බැලුවම මුල හම්බෙනවා මිසක් අර මුල නොවන ස්වභාවය නෙමෙයි කියන්නේ. මුලක් නොවන ස්වභාවය ඉඳන් මුලක් බලනවා නෙමෙයි කියන්නේ. පැහැදිලිද? ගිනි කූරක් නොවන ස්වභාවය ඉඳන් ගිනි කූර හම්බ වෙනවා කියලා නෙමෙයි කියන්නේ. තරහ නොවන ස්වභාවය ඉඳන් තරහ යනවා කියලා නෙමෙයි කියන්නේ. නොවන ස්වභාවය කියලා කියන්නේ. අහුත්වා කියන උතන්ට. තේරෙනවද? එකක්වත් එදින් නැති තැන කියන එක. ඒක හරියන්නේ නැහැ. තේරෙනවද? ලොකු හතර කිව්ව අදහස ගන්න. එනේ එකක්වත් යෙදෙන්නේ නැහැ කිව්ව ගමන් මොකද්ද? එකක් ඉදිරියට වඩා අපි කෙලින්ම මුල අල්ලලා මුල නැති බවට ගන්න. ලොකු හතර තන එන්න ඕනේ යෙදෙන්නේ නැති බවින් එකක් හම්බ වෙනවා කියලා. ඒතකොට තමයි අහුත්වා සම්භූතං වෙන්නේ. යෙදෙන්නේ නැති බවින් දෙයක් හම්බ වෙනවා. අපි කරන්නේ මොකක්ද දන්නවද? සම්භූතේ අහුත්වා කියලා ගන්නවා. ඒ කියන්නේ තියෙන බව හමු වෙන්නේ නැහැ කියලා ගන්නවා. ඒතකොට පාළි වෙනස් වෙනවා උතන. ඔව්. තේරෙනවද? සම්භූතං අහුත්වා කියන එකට. ඒක එතකොට එන්නේ එහෙම. යෙදෙන මොකද බලන්නේ යෙදෙන බවින් තියෙන බවින් නැති බවට තමයි අපි කතා කරන්නේ. කතා කරන්නේ. ඒ කියන්නේ ඒකක්වත් යෙදෙන්නේ නැහැ කියලා කතා කරන්නේ. ඒක හරියන්නේ නැහැ. නොයෙදෙන බවින් දේ හම්බෙන්න ඕනේ. තේරෙනවද? නොයෙදෙන බවින් දේ හම්බෙන්න නිසා නම් දේශයට බලපලා ඒක මෙහෙමයි. දැන් මම වචනේ කිව්වට එකකින් අහුවෙන්න එපා හොඳේ. ද්වේෂය කියලා ඒක ස්පෙસિෆයි කරපු හින්දා මම කියන්නේ මේක. ඒ කියන්නේ ඔතන එන්න ඕනේ ද්වේෂය නොවන බව දන්න කෙනාටයි ද්වේෂය හම්බෙන්නේ. ඒකින් දැන් අපි ගමු මෙතන අපි දේශේ නෙවෙයි. ඒතකොට ඒක දේශය හම්බ වෙන්න සාධකයක්ද? නෑ මේ සිද්ධිය වැරදි. අපිට ද්වේෂය හමු නොවෙනවා කියන්නේ නැති ද්වේෂයෙන් අපි ඉන්න හින්දා. ඔව්. තේරෙනවද? ඒක නෙමෙයි කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ද්වේෂය කියන කතාව තුල පවතින ද්වේෂයත් පවතින නැති ද්වේෂයත් කියන දෙකම තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ සල්ලම මේකයි ඔබ වහන්සේ කිව්ව එකේ ඊටාම සලතන මේ මොහොතේ අපිට හැකියාව තියෙනවනේ ද්වේෂයට. නමුත් අපිට ද්වේෂය කියන එක තේරෙන්නේ නැහැ. අපිට නොතේරුණාට අපි ද්වේෂයෙන් ඉන්නේ දැන්. ඔන්න ඕක අල්ලගන්න එපයි. දැන් අපිට කේන්ති නැහැ. හැබැයි මම කියනවා අපි කේන්ති ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ බයින හින්දාවත් තරහ ගිලින් හින්දාවත් නෙමෙයි. අපිට හැකියාව තියෙනවා. අන්න. එතකොට ඔය හැකියාව වගේ දැන් මට හැකියාව තියෙනවා කියලා තේරුම් ගන්න නම් මෙතන ඉඳලා බෑ. සම්පූර්ණ එළියෙන් බලන්න ඕනේ.
එළියෙන් බලනවා කියන්නේ ආයි මම නෙමෙයි. ද්වේෂය මම නොවි බලන්නද? එහෙම බලන්න බෑ. බෑ. තේරෙනවද? ඒකයි මම නොවි කියලා වචනේ වැරදි කියන්නේ. නොවීමෙන් බැලුවොත් මමත්වයේ හම්බ වෙනවා. තේරෙනවද? ඔව්. ඒ කියන්නේ අහුත්වා කියන එකෙන් ගත්තොත් සම්භූතය හම්බ වෙනවා. සම්භූතේ නම් බැලුවොත් අහුත්වා නෙමෙයි හම්බෙන්නේ. උච්ඡේදේ හම්බෙන්නේ. තේරෙනවද? භාෂාව සෑහෙන අමාරුයි දැන් අතට. මොකද ඔය වචන සිංහලෙත් නැහැනේ සමහර ඒවා. ඒ කියන්නේ මේ සම්භූතං වගේ එකකින් එන ගැඹුර අපි කොච්චර කිව්වා සිංහලෙන් වුණත් ගන්න අමාරුයි. පැහැදිලිද? ඇත්තට සම්භූතං කියන එකේ අදහස උනේ හටගත්ත තැන ඉඳන් අපි අර යමක් බලනවා කියලා කියන්නේ ආයමත් අර ඇති නැති බව ලෝකයේ අදහසම තමයි එන්නේ. අර අනුත්වා කියන තැන දැක්ක කෙනාට තමයි සම්භූතේ හම්බ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපි ගමුකෝ දැන් අපි ඔය නිරෝධය කතා කරනකොට අපි කතා කරන විදිය. දැන් අපි ශුන්‍යතාවය කතා කරන්නේ කොහොමද? මෙහෙම එකක් පැනවෙන්න බෑ. හරිද? මේක හමු වෙලා නැහැ. හරි හමු වෙලා නැහැ පැනවෙන්න බෑ කියන එක තේරුම් ගන්න පුළුවන් කියමුකෝ. ඔය ඔක්කොම තේරුම් ගන්නේ මොකක්ින්ද? මේකින්ද? සම්භූතේ ඉඳන් අන්න අහුත්වායකට ගිහිල්ලා. ඒකට කියන්නේ සම්භූතය හෝ අහුත්වා කියන වචන දෙක නෙමෙයි. ඕකට කියන්නේ තියෙන බවින් නැති බවට ගියා කියන. මේ වචන දෙක ගන්න බෑ. අහුත්වා කියන එකයි සම්භූතං කියන එකයි නැත්නම් අහුත්වා කියන එකයි හුත්වා කියන එකයි ගන්න බෑ සාමාන්‍ය ඇති නැති එකට. තේරෙනවද? දැන් ඔය අපි කතා කරේ ඉස්සෙල්ලා ඔන්න ඔතනින් තේරුම් ගන්න අපි දන්න හැඟීම පාලියට ගලපලා තියෙන විදිය. මම උදාහරණයක් කරනකොට දැන් මේක ගන්නකොට දැන් අපි කල්පනා කරනවා මෙහෙම. දැන් මම ලොකු හාමුදුරු දිහා බලනකොට ඔන්න දැන් ඔන්න මට හම්බුණා යමක්. ඔන්න හම්බුණා යමක් ඈ. මම මේ පැත්ත බලනකොට බව දෙන්නේ. ලොකු හාමුදුරු නිරුද්ධ වුණා. අයියා කියන එක මතු වුණා. හරිද? ඊට මම මේ පැත්තට යනකොට අයියා කියන නිරුද්ධයි පැලේ කියන එක සමුදේ වෙලා. තේරෙනවද? දැන් එතකොට ඔහොම බැලුවම මේ අපේ ජීවිතය තුලේ අහුත්වා සම්පූතන් මුත්වන භවිෂ්‍යදී තියෙනවා. තේරෙනවද? දැන් මෙහෙම ගන්නකො. දැන් මම මේ පැත්ත බලන් හිටියද? දැන් මම ඔබ වහන්සේලා එක පැත්තක බලන්නේ මම මේ පැත්ත බලන් හිටියා. එතකොට මෙහෙම ගත්තාම මට මේ වෙලාවේ මම කියන එක බලන්න මට මේ වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේලා කියන එක හටගෙනම නැහැ නේද? නෑ හරිද? ඊට පස්සේ මේ පැත්ත කරනවා හටගත්තා. පෙර නොතිවීම හටගත්තා. හරිද? ආයෙ උඩ බලගත්තා. ඉතුරු නේද ඉතුරුනා. ඕක නෙමෙයි ඔය කියන්නේ. ඔහොම අපිට එක ගැලපෙනව නිකන් කියනකොට. ඔතන වෙන්නේ මොකක්ද දන්නවද? මම මේ පැත්ත කියන්නේ විහාරයේ දිහා බලන් ඉන්නකොට මොකක්ද වෙන්නේ? ලොකු ස්වාමීන් වහන්සේලා නැහැ කියන එකෙන් මම ඉන්නවා මේ පැත්තේ. හැරෙනකොට ලොකු ස්වාමීන් වහන්සේලා ඇත වෙනවා. ඊට පස්සේ ආයෙ උඩ බලනකොට ලොකු ස්වාමීන් වහන්සේලා නැත වෙනවා. ඔතන යන්නේ ඇත නැත ඇත එකක් කියන්නේ. ඒකට කියන්නේ අහුත්වා සම්භූතං හුත්වන භවිෂ්‍යදී නෙමෙයි. එතන කියන්නේ උච්ඡේදෙන් ශාස්ත්‍රයෙන් උච්ඡේදෙන්. පැහැදිලිද? ඒක ආපින්ද මම කියන්නම්. සම්භූතය කියන ගණිතයට තමයි ඇත නැත කියන දෙකම ඇතුල් වෙන්නේ. පැවැත්මටයි ඇත නැත දෙකම හම්බෙන්න ඕනේ. පැහැදිලිද නැ? අන්න ඒකයි අර අනන්ත සම්බුදව මම කියන්නේ. පැවැත්මට ඇත නැත දෙකම හම්බ වෙනව නැත උච්ඡේදයේ කියන තැනට පොතෙන්ද ස්වභාවය කියන්නේ. ඔව්. ඒ කියන්නේ සම්භූතයේ කියන තැන සම්භූතය හම්බ වෙනව නම් ඇත කියන්නේ සම්භූත බව. නැත කියන්නේ සම්භූත බව. නැත කියන එකේ ප්‍රශ්නක් තියෙනවා. අනිවාර්යයෙන්. නැත කියන දේ පවතිනවා. සම්භූතය කියන්නේ මොකද්ද? පැවැත්මනේ. හටගත් බවනේ. හටගත්තා කියනකොටම ඇත කියන්නේ හට ගැනීම. නැත කියන්නේ හට ගැනීම. ඒකයි ඇතාන්තෙන් නැතාන්තර ගියා කියලා පැවැත්ම ඉක්මවන්න බැරි. පැවැත්මටමයි යන්නේ. සිද්ධ වෙල්ද? තේරෙනවද නැහැ? එතන නැත කියන එකෙන් එතන උච්ඡේදයේ අදහස් වෙනවා. එහෙම. හරි හරි. ඒතකොට පැහැදිලි. ඒ කියන්නේ අහුත්වායකට මේ අහුත්වා කියන එකට සම්බන්ධවයි අර සම්භූතං කියන එක තුල අර ඇත නැති කියන දෙකම පවතිනවා කියන්නේ. අන්නලව. ඔන්න ඔය ඒකයි සියලු දෘෂ්ටීන්ගේ ප්‍රහාණය පිණිසයි ධර්මපරයය තියෙන කියලා කියද්දී ඔය සම්භූතය හම්බුනොත් තමයි හැට සියලු දෘෂ්ටීන් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපි දන්න දෘෂ්ටි ටික විතරක් ගන්නගෙන ඒක ප්‍රහාණය කරලා කියලා හරියන්නේ නැහැ. මොකද දැන් නිකන් ගන්නකො මම දන්න දේශය නැති කරාම මම ඒකට පිළියම යොදන තාක් දේශය එන්නේ නැහැ තමයි. හැබැයි මම දාන පිළියමට වඩා බලාත්මක සාධකයක් උන ක්‍රියාත්මක වුණොත් උපරිමම දේශයනවා. එතකොට ඇත්තම මෙතනලා තියෙන්නේ මොකද්ද? ද්වේෂය නිරෝධයිද ද්වේෂය නැති වෙලා තිබිලා තියෙන්නේ. නැති වෙලා තියෙන්නේ. හරිද? නැතිවීම ඇතිවීමට මුල. ඇතිවීම නැතිවීමට මුල. මම කියන්නේ ඒ කියන්නේ මේ ආලෝකය අඳුර ගන්න සිද්ධාන්තේ. දවල් සහ රාය කියන සිද්ධාන්තේ ගන්න. දහවල කියන්නේ
අඳුර නිරෝධ තැන නෙමෙයි. අඳුර නැති බව. තේරුණා මං කියන එක? මම සමීකරණ කියනවා. දහවල සමානයි අඳුර නැහැ. තේරුණාද? තේරුණා මං කියන එක? අඳුර සමානයි දහවල නැහැ. ඒතර අපිට ගන්න බෑද මේක? අඳුර ඇතුලේ දහවල තියෙනවා කියන එක. එහෙනම් මං කියන්නේ. තේරුණාද? අර දහවලේ නැතිවීමත් අඳුරේ ආරම්භය එහෙමත් ගන්නවනේ. අන්න හරි. ඒ මොකෝ දන්නවද එහෙම වෙන්නේ? දහවලේ නැතිවීම අඳුරේ ආරම්භය කියද්දී අඳුරේ ආරම්භ වෙනකොට දහවල නැති වෙලා කියන එක නෙමෙයි කියන්නේ ඔය. නැති බවින් දහවල තියෙනවා උතන. තේරෙනවද? මම කියන්නේ දැන් පැහැදිලිද? ඒ හින්දායි අඳුර යටපත් වෙනකොට ආලෝකය උඩ නගින්නේ. පැහැදිලිද? ඔන්න ඔකටයි අර ප්‍රමුඛ අප්‍රමුඛ කියන වචන දෙක සුසු. නැත කියන්නේ අප්‍රමුඛ බව වගේ. ප්‍රමුඛ බව කියන්නේ ඇත වගේ. ප්‍රමුඛත්වය තුලත් අප්‍රමුඛත්වය තුලත් ඒ ස්වභාවය පවතිනවා කියන එක තමයි සම්භූත ස්වභාවය කියන්නේ. පැහැදිලිද? කරා පැහැදිලිද? සම්භූත කියන්නේ ආයි බොරුවක් කියන එක නෙමෙයි ඈ. සම්භූතය කියන්නේ හටගත් බව හමු වීම. හටගන්න එක බොරුවක් කියලා බලනවා කියන්නේ මොකද්ද? එතන ආයේ ඇති නැති අර එතන යන්නේ තියෙනව වෙන්නේ නැති බවට. තේරෙනවද? වාස්තුරට අපි එතෙන්ද තමයි වැටෙන ප්‍රවණතාවය වැඩි වෙන්නේ. ඒකනේ ලබන කියන්නේ උච්ච දෘෂ්ටිය මේ කියන්නේ ලෝක සත්‍යය කියලම මුලා කරන හොඳම දෘෂ්ටිය නිවන කියලා. තියෙන බවෙන් නැති බවට යනවා. නැති බවට යනවා. ඒක විශේෂයෙන්ම භයානකයි. අපි දැන් නියත මිත්‍යා දෘෂ්ටියේ බොහෝ දුරට නැති හින්දානේ අත්‍තරම ශ්‍රමණ ජීවිතේ හරි එන්නේ. ඒතකොට අපිට දැන් අම්මා නෑ තාත්තා නෑ කියන සිද්ධිය දෙන්නේ නැහැ. මේකේ වඩා භයානක දැන් තාපස නැත්තම් තවුස්දම් ශ්‍රමණ මේ තත්ත්වයේ ඉන්න කට්ටියට වෙන්නේ අනිවාර්යෙන් උච්ඡේද දෘෂ්ටිය පැත්තට යනවා සම්මාදිට්ඨිය පැත්තේ. ඒ ලෞකික සම්මාදිට්ඨිය පැත්තෙන්නේ තියෙන්නේ දැහැන් ටික එහෙම. ඒතකොට එතනදී යන්නේ අර උඩ තියෙන උච්ඡ දෘෂ්ටියට විභාග ගන්නවා. පැහැදිලිද මං කියන්නේ? අන්න ඒක තමයි ඔක වෙනස. ඒකයි අත්තිකිලමතාවන යෝගයේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අත්තිකිලමතාවන යෝගයේ මොකද්ද වෙන්නේ? කාමයේ අයින් කරමින් යෑමක් තියෙන්නේ. ඕකට තමයි කියන්නේ දහන කියලා. ඒකයි ජහන කියද්දී සාසනයේ ජහන කියන මේ ජායති කියන තැනදී බුදුහාමුදුරුවෝ දෙන අර්ථය ටිකක් වෙනස්. එතන කියන්නේ දවා හරිනවා කියලා. තේරෙනවද? සමනය කරනවා කියලා නෙමෙයි කියන්නේ. දවා හරිනවා කියනට තියෙන දහන තියෙන. අවසරයි මේ කාමෝපල්කන්නේ නේද? හීනෝ ගම්මෝ පොතුජනිකෝ. හීනෝ ගම්මෝ පෝතුජනිකෝ අනරි අනත්ත සංගීතෝ කියන්නේ කාමසුකල්ලිකානකට. දුක්ඛෝ අනරි අනත්ත සංගීතෝ කියන්නේ අත්‍රිමදායකට. ඒ කියන්නේ මට එතන අදහස් ගන්න ඕනේ එතන කියනවා මේ අනාර්යයි කියන එක ඕක. අන්න ඒකයි ප්‍රධාන මේ ගන්න ඕනේ දැන්. අනත්ත සංගීතෝ කියන්නේ අනර්ථයි කියන එක. පැහැදිලිද? අත්‍රිමතාන යෝගයේ සුඛසහගතයි කාමසුකල්ලිකානකට වඩා. හැබැයි සාසන ප්‍රතිපදාව හැටියට ඒක හරියන්නේ නැහැ. ඒක අනර්ථයක්. අනර්ථයක්. පැහැදිලිද? ඒ අනර්ථයක් වෙන්නේ ඇයි කියන තේරුම් ගන්න ඕනද? නැත්නම් දැන් මේ අපි ඕක නිකන් නමට ඇකඩමිකලි දැනගත්ත කියලා වැඩක් නැහැ. මොකද අපි බොහෝ දුරට කරන්නේ කෙලෙස් නැති කිරීම කියලා අපිට තේරෙන කෙලෙස් ටික නොවන තරකට යාම. නිකන් මේක ගන්න. අපිට දැන් අපි කෙලෙසයක් කියලා ඉගෙන ගත්ත කෙනෙකු දේශය. අපි මොන හරි ප්‍රතිපදාවකින් දැන් ද්වේෂය නොවන තැනට ගෙනාවා හිත. අපිට සතුටුද නැද්ද? ඔක මාර සතුටක් කොහොමද? මට නම් දැන් තරහ යන්නේ නැහැ කියන එක. එයාට මොකක්ද අමතක වෙලා තියෙන්නේ? හැකියාව අමතක වෙලා දැන්. සතුටු වෙන කෙනා හමු වෙනවා කියන්නේ මොකද? තාම හැකියාව තියෙනවා. ඒ කියන්නේ තාම නබවිස්සති නෙමෙයි. හරිද? සම්භූතේ ඉන්නේ. පැහැදිලිද? කියන්නේ පැවැත්ම තුල ඉන්නේ. පැහැදිලිද? ඔන්න ඔතන තමයි ওই ලස්සන කතාව වෙන්නේ. අහුත්වා සම්භූතං හුත්වාන භවිසති කියන තැනදී නොවීම දන්නවා නම් දීම දන්නවා. ස්වාමීන් වහන්සේ ඒක තැනක තියෙන අර එක උන්වහන්සේ ගිහි කාලේ රජ කෙනෙක් දොහෙද අනාගාමී පැවිදි වෙලා අනාගාමී වෙලා අර කලින් එක මතක් කළා අහෝසුකම් කියන්නේ මහා කපිනව නතනවා මේ. ඔව්. ඒතකොට උන්වහන්සේ සතුට පිළිනවනේ. එහෙම. ඒකට එතන අවුලක් නැහැ නේද නේද? අර උභාසය දැන් කිව්වේ දේශය නැහැ කියලා එතන සතුට හම්බ වෙලා වගේ අදහසක්. ඒක තමයි. අඤ්ඤත්‍ය හරි මොකද ඒ සූත්‍රේ මම හරි මම අඤ්ඤත්‍ය වගේ සූත්‍රේ නම. ඒක කියනවා ආර්ය ශ්‍රාවකයාට සැපම දුකක් බව. දුක හුලක් බව. උපේක්ෂාව අනිච්ච බව. ඔක අහලාදනේ? සැප දුක ලෙසත් දුක හුල ලෙසත් උපේක්ෂාව අනිච්ච බව. හරිද?
ඒකයි ඔතනදී ඔය මම තමයි කතාවේ ස්වාමීන් වහන්සේලා ගිහිලා කියනෝනේ මේ රජසභ මතක් කළා මේ කතා කරන්නේ මේ උන්වහන්සේ කියලා. ඒතර බුදුහාමුදුරු කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ අතෑරීමේ සැපය කියන්නේ කියලා. අතහැරීමේ සැපය කියන එක ආකාර දෙකක් වෙනවා. අතහරින්න පුළුවන් සාමාන්‍ය කෙනාට තියෙන බව අතහැරියාම නැති බවයි. ඒ කියන්නේ ඔන්න දානි කියන පොඩ කියන උතන තේරුම් ගන්න. දැන් අපි අතෑරලා දන් දෙන්න කියලා බුදුහාමුදුරු කියනකොට අපි අතෑරලා දන් දෙනවා තමයි. හැබැයි අපි අතෑරු බව අල්ලන් ඉන්නේ. තේරෙනවද? ඒක දන් නොදෙන කෙනාට සාපේක්ෂව සසුරක්. හැබැයි අතහැරු බව අල්ලන් ඉීම කියන්නේ ලෝභකම. අන්න ඒක ශ්‍රාවකයෝ දන්නවා. ආර ශ්‍රාවකයෝ. ඒ හින්දා තමයි අතහැරලා දන් දෙනවා කිව්වම මේගොල්ලෝ අතහැරපු එක අල්ල ගන්න දඟලන්නේ නැත්තේ. ඒගොල්ලෝ ඒතරක් අතහැරලා තියෙන්නේ. ඒ මම කිව්වේ ඒකේ තියෙන්නේ මේ ලේයර්ස් ටික. බලන්න. ඒ හින්දා දැන් අපි හැමෝටම මොනවද කියන්න පුළුවන් ඕනලාව කොච්චර මේ සුවයක් තියනවද මේ පරිසරයේ කියන්නේ. හැබැයි ඒකෙදී එයා ඇත්තටම මෙතන පත්තියන් වෙලා නම් කියන්නේ. ඒක ලොකු අවුලක් තියෙනවා. සාපේක්ෂව නම් කියන ප්‍රශ්න නැහැ. පැහැදිලි. තේනවද ඒක? එහෙමයි ගන්න තියෙන්නේ. මොකද අහෝ සුඛං කියලා කියන්න බෑ කෙරවලටම ගියාම මොකද නිබ්බාණම් පරම සුඛං විතරයි තියෙන්නේ. තේරෙනවද? සියලු දුකෙන් නිදහස් වීම කියන එක සෞපදිශේෂය එහා ගියපු අනුපදිශේෂයටම යන්න ඕනේ. තේරෙනවද? සියලු ලෝවැසි සංකාර දුකෙන්ද මිදෙන්නේ අනුපදිශේෂයෙන් කියලා පෙන්නන්නේ ඒකින්ද. පැහැදිලිද? ඒතර අපි තාම සරලව අදහස ගත්තොත් කලවංග මේ කලවංග වෙන්නේ නැති වෙන්න සංක්ෂිප්ත කරලා අහුත්වා සම්පූතං හුත්වාන භවිෂති කියදී එතන නොවි තියෙනව නම් නොවීම දන්නව නම් තමයි වීම තේරෙන්නේ. දැන් බලන්න හරි නොවීම දන්නව නම් වීම තේරෙනවා. වීම කියන එක බරක් නොවීම දන්න කෙනාට. ඒ නිසා එයාගේ ප්‍රතිපදාව නොවීමටම යනවා. නොවීම දන්නේ නැතුව නැති බව නම් නිවීම කියලා හිතන් ඉන්න කෙනාට ඇති බව විතරයි ප්‍රශ්නේ. එයාට මොකද කරන්න වෙන්නේ? ඇති බව ප්‍රශ්න නිසා ඇති බවින් නැති බවට යෑමට ප්‍රතිපදාවක් හදනවා. දැන් මේකයි සිද්ධිය. නැති බවින් නැති බව සැපයි කියලා දන්න කෙනාට ඇති බව දුකක්. ඒ නිසා දුකෙන් නිදහස් වෙන නැති බවට යනවා. එයා දඟලලා තියෙන්නේ අහුත්වා හෝ නබවිසති කියන දෙපැත්තේ නෙමෙයි තාම. එයා ඉන්නේ සම්භූත කියන කියන්නේ දුව. එනේ පැවැත්ම තුල දුව. එතකොට පැවැත්ම තුල දුවන කෙනාට එයා ඉන්නේ සම්භූතයක කියන එක අහුවෙන්නේ නැහැ. එයාට මොකද දන්නවද වෙලා තියෙන්නේ? පැවැත්ම ඇතුලේ නිවීමක් හම්බෙලා. එනේ මොකද ගිනි ගන්න ගිනි ගොඩේ ගින්දර නැති වෙලා. එහෙම වෙන්නේ නැහැ. අර අපි එදා කතා කරේ කුක්කුල සූත්‍රයේදී අලු ටික තාම තියෙනවා. අලු ටිකේ දැල් නැගින්න නැති හින්දා පේන්නේ. වැහතා. පොන්න ඕක තමයි ඔගේ තාම සරල සංක්ෂිප්ත දහම. අහුත්වා සම්භූතං හුත්වා නබවිස. අහුත්වා සම්භූතං හුත්වා කියන එක නොවීම හටගෙන උනා කියන එක උත්වා කියන එක පොඩ්ඩක් ගැරකීම. නොවීම දන්න කෙනාට හටගත් දේ සිදු හටගත් බව වෙන්නේ මෙහෙම කියලා දන්නවා. නොවීම කියන්නේ අපි මෙහෙම ගත්තොත් එළී නම් බැලුවාම මුල් පද්ධතිය තේරෙනවා. මුල් පද්ධතිය දන්න කෙනාට ගහ ගලවන්න කිව්වහම ගස් අතු කපනවා වගේ පේන්න පුළුවන්. හැබැයි එයා ගලවන්නේ මුලමයි. හැබැයි මුල නොදන්න කෙනාට ගහ කපන්න කිව්වහම එයා කපන්නේ කෙලින්ම පොළ උඩින් විතරයි. පැහැදිලි. කියන්නේ ද්වේෂක්කය කරපු කෙනාට ද්වේෂය ඇති වෙන හේතුව වැටහෙනවා වගේ නේද? නෑ. ද්වේෂක්කය කරා කියන්නේ ආයි කතා කරන්න හම්බෙන්නේ නැහැ කෙනෙක්. මෙතන ඒක නෙමෙයි කියන්නේ. ඒකයි මම කිව්වේ නොවීම දන්න කෙනාට ද්වේෂය හම්බෙනවා. ඒ කෙනාට ද්වේෂක්කය කරන්න පුළුවන්. නොවීම කියන්නේ ඵලෙන්නේ. නොවීම කියන්නේ කෙලවරෙන් ද්වේෂක්කය වගේ ගත්තොත් එහෙමද? එහෙම ගන්න බෑ. අන්න ඒක වෙනස. දැන් අපිට හැමතිස්සෙම ඵලය කතා කරන්න වෙන්නේ දෙයක් අල්ලන්නේ. ඒකට කියන්නේ උච්ඡේදය කියලා. තේරුම මම කියන්නේ. මම ඒකයි අර වචනයක් නොදා නොවීම කියලා ගත්තේ. තේරුණාද? ඒ කියන්නේ ඕකට තමයි අනුත්පාදයි කියන්නේ. අනුත්පාදයි කියන්නේ නූපදුනා කියලා කියන්නේ. නොයිපදීම කියලා උතන්ට කියන්නේ. නිරෝධය කියන්නේ මම ඕන භාෂාවේ කතාව වෙනනකො. නිරෝධය කියන වචනේම ශුන්‍ය නැහැ. ශුන්‍යයි කියලා කියන වචනේම අශුන්‍යයි. තේරුණා මම කියන්නේ. දැන් මෙහෙම ගන්නකො. මේ ලෝකේ වෙනස් නොවන එකම දේ මොකද්ද? වෙනස් නොවන එකම දේ. වෙනස් වීම. ඒකෙන් කියන්නේ වෙනස් වීම කියන එක නියතව තියනවා කියන එක අදහස වෙනස් වීම ෆික්ස් කියන එක නෙමෙයිනේ. වෙනස් වීම වෙනස් වෙන නිසායි වෙනස් වෙන එක නියත. පැහැදිලිම කිව්වේ. ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම. ඇයි ඒකද වෙනස් වීම නිසා. තේනවද? වෙනස් වීම නොවෙනස් වෙන්නේ ඒක වෙනස් වීම නිසා. පැහැදිලි. ඒ වගේ
නිරෝධය කියන වචනේ යෙදෙනවා කියන්නේ ඒක නිරෝධයි කියන එක නෙමෙයි. ශුන්‍යයි කියලා හිතනවා කියන්නේ ශුන්‍යයි නෙමෙයි. ශුන්‍ය බවින් අශුන්‍යයි. පැහැදිලිද? ඒතර නොහට ගැනීම කියන්නේ ශුන්‍යයි කියන අදහස නෙමෙයි අපි ගන්න. ඒ ශුන්‍ය බවද හමු නොවන තැන කියලා තමයි මට කියන්න වෙන්නේ. ඒක වැරදි. ශුන්‍ය බව හමු නොවන එකනේ මේ කියන්නේ. හමු නොවීම නිසා තමයි ශුන්‍ය බවද අශුන්‍යයි කියලා තේරෙන්නේ යාට. දැන් අපිට හිතනවා නම් දැන් ශුන්‍යයි කියලා. ඒ තේරෙන කමම අශුන්‍යයි. දැන් කොහොමද ඒ කතා කරනකොට අපිට ඒක අර අදහස තමයි අපි ඇත්තටම ගන්න ඕනේ. අන්න ඒක දැන් මේකට වචනේ දාපු සැනින් අසුන්නේ. අශුන්‍යයි. ඒ තුලින් අපි අදහස ගන්න කරගන්න උත්සාහ ගන්න ඕනේ කියවෙන දේ තුලින් අර නොවීම කියන. එහෙමයි. නොවීම කියන්නේද වීමක්. ඔන්න ඕක තේරුම් ගත්තා නම් හරි. පැහැදිලිද? නොවීම කියන්නේ වීමක්. නමුත් දැන් අපිට ගන්න වෙනවනේ අදහසක් දෙන්න මේක. අන්න එතකොට තමයි අර මම කිව්වේ හොඳට තේරුම් ගන්න. අහුත්වා කියනකොට කියන්නේ දෙයක් නොහම්බීම නෙමෙයි. දෙයක් හට නොගැනීම නෙමෙයි කියන්නේ. හරිද? දෙයක් නොපැවතීම නෙමෙයි කියන්නේ. දෙයක් උදා වෙලා නැහැ කියලා නෙමෙයි කියන්නේ. දෙයක් තිබිලා නැති වෙනවා කියලා ඒවා නෙමෙයි කියන්නේ. දේ කියන සිද්ධිය යෙදෙන්නේ පැවැත්මට. ඒක තමයි සම්භූත කියන කොටසට එන්නේ. පැහැදිලිද? තර අපේ හඳුර අහපු සිද්ධිය ඒකේ ඊටාම අර හොඳ තැනක් තියෙනවා ගන්නන්න. ද්වේෂක්ඛයෝ නිබ්බාණං කියනද ද්වේෂය අල්ල ගන්න ඕනේ මුලින්ම. ද්වේෂය අල්ලන්නේ නැතුව ඒකේ ෂයත්වය ගැන කතා කරන්න බෑනේ. ඒකේ ෂයත්වය කියලා මං කිව්වේ මේ තියෙන එක ෂය වෙනවා කියන එක නෙමෙයි. තියෙන බවම ෂය වීමට කියන්නේ මං ඔය. හරිද? එතකොට ද්වේෂක්ඛය වෙන්න නම් ද්වේෂය හමු වෙන්න ඕනේ. ද්වේෂය හමු වෙන්න නම් නොවීම දකින්න. ඒකයි නොවීම දන්න කෙනාට ද්වේෂය හම්බ වෙනවා. ද්වේෂය දන්න කෙනාට ද්වේෂක්ඛය හම්බ වෙනවා. ඒකයි අහුත්වා කියද්දි නොවීම. සම්භූතං කියද්දි ද්වේෂය. න භවිස්සති කියද්දි ද්වේෂක්ඛය. ඒ කියන්නේ ද්වේෂක්ඛය කියන එක. අහුත්වා කියන්නේ නොවීම. ඒ කියන්නේ මං අනිත් පැත්තට ආයි කියන ද්වේෂක්ඛය තමයි නිබ්බාණය. ද්වේෂක්ඛය වෙන්න නම් ද්වේෂය හම්බෙන්න එපේ. එතකොට අපි දන්න ද්වේෂය අයින් කළා කියන්නේ සමස්ත ද්වේෂය හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ හැකියාව සමග හම්බෙන්න ඕනේ. හරිද? ඒකත් එක්ක හම්බ වෙන්න නම් අර මුල දකින්න එළිය නම් බලන්න ඕනේ වගේ. ගින්දර බලන්න එළිය නම් බලන්න ඕනේ වගේ. ගිනි කුරු ටික බලන්න එළිය නම් බලන්න ඕනේ වගේ. ද්වේෂය අල්ල ගන්න නොවන තැන ඉඳන් බලන්න ඕනේ. මම ඔකට කියන්නම් ඉතින් පොඩක් තියෙනවා ද්වේෂය නොවන තැන ඉඳන් කියලා. හැබැයි ඒකෙන් පටලවා ගන්න එපා. ද්වේෂය නොවන තැන ඉඳන් බලනකොටම ද්වේෂයත් එක්ක බලන්න. ඒකයි නොවන තැන ඉඳන් බැලුවම ද්වේෂය හමු වෙනවා. ද්වේෂය හමු වෙනවා කියද්දි මොකද්ද? ද්වේෂය සම්පූර්ණ හමු වුණා කියන්නේ රෝග නිදානෙම දන්නවද? එයාගේ ප්‍රතිපදාව නොවන තැන කියන්නේ මේ හැකියාව තමයි අනිත් පැත්තෙන් ආයි කියන්නේ නේද? නෑ මම මෙතන දැන් ද්වේෂය කියලා අදහස් කරේ හැකියාව සහ බැනුම කියන දෙකම එතනට එන්නේ ඒ ද්වේෂය කියන තැනට. දෙයක් කියන එකත් එක්කම. ඔව්. හැකියාව සහ දේ කියන දෙකමයි දැන් මම මේ ද්වේෂය කියලා කියන්නේ. නොවීම කියන්නේ නොහටගත් බව කියන එකට. ඔව් නිරෝධය. තේරෙනවද? ඒක තමයි අහුත්වා නොවීම. සම්භූතං කියන්නේ ද්වේෂය. ඒ කියන්නේ හැකියාව සමග දේම. සම්භූතං හුත්වාන වයිස. ඒ කියන්නේ ඒ උපදින බවම පැවැත්ම නභවිස්සති වෙනවා ද්වේෂක්ඛය වෙනකොට. එතන හුත්වා කියන අදහස දෙන්න කොහොමද ගැලපෙන්නේ? ඒක තමයි. සම්භූතං හුත්වා. හටගත් බව හම්බ වෙන එක. ඒතකොට බිය කියන එක එතන එදරවනේ. ඔව්. ඒක පැවැත්ම හම්බ වෙනවා. පැවැත්ම හම්බ වෙනවා. සම්භූතය හමු වීමයි සම්භූතං එනේ සම්භූතං හුත්වා කියන තැනට එන්නේ. ඔව්. පැහැදිලිද? ඒ කියන්නේ මේ පැවැත්ම හමු වීම තමයි සම්භූතය සහ ඒ සම්භූතය වෙනවා කියන අදහස. ඒක නභවිස්සති කියන්නේ ඊමණට. පැහැදිලිද? ඕකම තමයි මම අර කිව්වේ බිඳුව දන්න කෙනාට එක හම්බ වෙනවා. එක දන්න කෙනා බිඳුවට යනවා මිසක් ඒක නැති කරන්නේ නැහැ. බිඳුව නොදන්න කෙනාට හම්බෙන්නේ ඒක තමයි. දැන් ඒ මනුස්සයාට පුළුවන් විදිය තමයි ඒක නැති කිරීම. හරිද? එක හම්බ වෙනවා, එක නැති කරනවා යන්නේ කොහෙටද ආයි? එකටයි. එක නැති කිරීම එකක්. හරිද? බිඳුව දන්නවා, එයාට එක හම්බ වෙනවා, එයා යන්නේ බිඳුවට. බිඳුව හමු වීම තමයි අහුත්වා. සම්භූතං හුත්වා කියද්දි එක. න භවිස්සති කියද්දි බිඳුව. හරිද? ඔන්න ඔය එක ගන්න මැද දින එක තේරෙනවද මං කලින් කියපු එක එකරින එක තියෙන ඔය එක ඇතුලේ. ඕක තමයි අපි සාමාන්‍යයෙන් ඔය ලෝකයේ ඇතුලේ නැති බවින් ශුන්‍යතාවය කතා කරන තැන. ඒක වැරදි. කරපෑද?
ඒක බෑ මේක අර හොඳටම අර මේ මූල කාරණාවත් එක්ක තමයි ඒක ගැලපෙන්න ඕනේ. නැත්තම් බොහෝ දුරට අපිට එන්නේ මේ ලෝකයේ ඇතුලේ සිද්ධි. ඔය වගේ හින්දා තමයි අර්ථය එන්නේ. පෙනීම තියෙනකොට ඉතුරු ඔක්කොම නිරෝධයි කියලා. ඒතකොට පේනකොට ඇහෙන්නේ නැහැ කියන සිද්ධියේදී අපිට නැති බව ප්‍රකට වෙන්නේ නැහැ. අපිට ඔය නැති බව ප්‍රකට නැති හින්දා අපිට දෙන්නේ ඔක ශුන්‍යයි කියලා. ඔක ශුන්‍ය නැහැ. හැකියාව දන්න කෙනා දන්නවා ඔය ශුන්‍ය නැහැ කියලා. තේරෙනවද? නැත්නම් ඊටම සරලව කතාව. පේනකොට පෙනීම විතරයි අශුන්‍ය. ඉතුරු ඔක්කොම ටික නිරෝධයි. දැන් මේ ඔන්න ඔක් ගන්නකො. කර්මය සහ කර්ම විශය සහ හේතුඵල න්‍යාය වෙනස් වෙන උතනින්. කර්මය කියන තැන කර්මය යෙදෙන තාක් තමයි ප්‍රතිඵලය අපිට තේරෙන්නේ. කර්මය නොයෙදෙන තැන්වලදී ප්‍රතිඵලය අපිට අහුවෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ කර්මය නැහැ කියලා නෙමෙයි. තේරෙනවද? ඊළඟට මේ වගේ. අපි ගත්තොත් මේ ඇහැ පවතිනකොට ඉතුරු ඉන්ද්‍රිය ශුන්‍යයි කියලා. ශුන්‍යතාවය හම්බෙන්නේ කොහොමද? කර්මය නිරෝධ වීම කියන එකත් එක්ක ඒ නිරෝධය හම්බෙන්න ඕනේ අවිද්‍යාවත් නිරෝධන. ඔකේ බෑ. යම් තැනක ශුන්‍යතාවය කතා කරනවා නම් අපි දන්න ශාස්ත්‍රීය පටපිටාවෙන් අපිට තේරෙනවා අවිද්‍යාව නිරෝධය කතා කරන්න ඕනේ. මං අහන්නේ මේකයි. අවිද්‍යාව නිරෝධ වුණා නම් නැවත අවිද්‍යාව උපදවන්න පුළුවන්ද? බෑ. එතකොට මේකයි වැඩි. දැන් පෙනීම දිනකොට ඇහිම නිරුද්ධයි කියලා ගන්න කෙනා ඊළඟ මොහොතේ ඇහෙනකොට පෙනීම නිරුද්ධයි කියලා ගන්නවා නම් එතකොට දැන් නිරුද්ධ වෙලා තිබ්බ හේතු ඉපැද්දුවේ මොකෙන්ද? කලින් කන නිරෝධයි. දැන් කන කියන එක දැන් ඉපදෙනවා. කොහොමද ඉපදෙන්නේ? අනිවාර්යෙන් පිළිගන්නවා එක්ක අදිච සමුප්පන්නවාදයට නැත්නම් අවිද්‍යාව තිබ්බ බවට. තේරෙනවද? අදිච සමුප්පන්න භාවය වැරදි කියලා තේරෙනවා නම් ඔය අපේ අර්ථකථනය වැරදිලා. අපි අවිද්‍යාව කියලා කතා කරන එක වැරදිලා. අවිද්‍යාව යෙදලා තියෙන්නේ. පැහැදිලිද? අපි ඔය කතා කරන්නේ අවිද්‍යාව නම දැන් මට කර්මයට. ඉතින් ඇති නැති බවට කතා කරන්නේ. පැහැදිලිද? ඒක ඔය වෙනස. ඒක අපි පෙරනොතින් මටගෙන ඉතුරු නැතුණු යුද්ධනවා කියන එක මේ ලෝක සම්මතයේ මොන උදාහරණයකට ගත්තත් ඒ වැදිනේ ඇතන තන්ත. පැහැදිලිද? අපි අර්ථය වචනපද ඉක්මවල ගන්න ඕනේ. එහෙම ගියේ නැත්නම් අල්ලන්න බෑ. ඒකයි අතන පොඩි බැරණුම් ගතිය තියෙන ඔය නොවීම කිව්වහම ටිකක් හිතා ගන්න අමාරුයි මොකද්ද කියන්නේ කියලා. දැන් අපි අහලා තියෙන දේක නොවීමනේ. දැන් ඒතර දැන් දේක නොවීම කියලා කියන්නත් බෑ. මොකද දේක නොවීම කිව්ව ගමන් නැති දේ හම්බෙනවනේ. ඒකයි මම අර වටපිටාවම කිව්වේ. ඔය නැති බව කියන එකේ ගැඹුර. ඒක හරියට අල්ලගන්න එක අමාරුයි. හොඳ ඒක ලේසි කියලා කියන්නේ නැහැ. හැබැයි එතන ඒක අහු වුණා කියන්නේ මොකද්ද? එයාට එකරින් එකක් ආයි ජීවිතේ හම්බෙන්නේ නැහැ. බිඳුවටම තමයි යන්නේ. එන්න භවිෂ්‍යති වෙනවා. තේරෙනවද? ඒකයි සිද්ධි. අපි අහන්නේ කරිනේ ඒ කතාව බින්දුව දන්නේ නැහැ නේ ඒක ඉන්නේ කියන එක විතරක් දන්නේ. ඒක විතරක් දන්නේ. ඉන්නේ එයාට ඉතින් කරන්න තියෙන්නේ තමයි එකටම මොකක් හරි කරන එක තමයි. ඒක තමයි. ඒකත් එක්ක සතියෙන් ඉන්නවා, ඒකත් එක්ක ඔට්ටු වෙනවා, ඒකත් එක්ක ගහ ගන්නවා, ඒකත් එක්ක තරහ වෙනවා. බින්දුව දන්නේ කෙනා කෙලිමුත් එක්ක ඒ කියන්නේ සම්භූති කියන තැනත් එක්ක එහෙට මෙහෙට දුවනවා කියලා අදහස. ඔව් එහෙමයි. ඒකේ සංවේගය එයා සම්භූතය කියන එකවත් දන්නේ නැහැ. එයාට සම්භූතත්වය කියන එක හම්බෙන්නේ එකෙන් එක විතරයි. එක ඍණ එකේ සම්භූතත්වය හම්බෙන්නේ. පැහැදිලි. එක ඍණ එකෙන් හම්බෙන්නේ එකක් කියන එක එයාට තේරෙන්නේ නැහැ. ඒ ඉතින් ලෝකයට දෙන්නේ ඔක බිඳුවයි කියන්නේ. තේරෙනවද? එහෙම. දෙපැත්තේ දිවිලා තියෙන සල්ල. පැහැදිලි. මම කාදාර පිටේ ඉඳලා බලනවා කියන එක දැන් අර ගහක මුල පිටේ ඉඳලා බලනවා කියන මේ පිටේ ඉඳලා බලනවා කියන තැන නේද ඔය අහුත්වා කියන අහුත්වා කියන එක. ඒතර හොඳට තේරුම් ගන්න. මම ඒකයි කිව්වේ දැන්. ගහේ මුල මෙතන ඉඳන් බලනවා කියේදී අහුත්වා නෙමෙයි. තේරෙනවද? ඒ කතා කරන්නේ ගහේ මුල දකින්න බව. මේකයි කිව්වේ දැන්. මම මෙහෙම උදාහරණයක් දැන්. අර අපි දාගේ උදාහරණ මම කියනවා අර මුහුදේ රැළ මං කිව්වේ මාළුවා කියන නිර්වචනය කොතනද විතර දෙන්නේ? අන්තිම වතුර බිඳුව රළයේ තියෙන අවසාන පෙන බිඳුව විතරයි. දැන් එළියෙන් බලනවා කියන්නේ කොහොම බලනවා කියන එකද? ගොඩ බිම ඉඳන් බලනවා කියන මම මේ කිව්වේ. ඒතර මාළුවා ගොඩ බිම ඉඳන් බලනවා කියලා නෙමෙයි කියන්නේ. තේරෙනවද කතාව? ඒතර සමස්ත මාළු කමම ගෙවෙන්න ඕනේ ගොඩ බිම බලනකොට. එතනින් බැලුවොත් තමයි කවුද මාළුව කියලා අහුවෙන්නේ. ඒතර තමයි මාළුව ලස්සනට පිනගෙන ගොඩ බිමට එනකොට මාළුකවම ගැලවෙන්නේ. ඒකයි මම අර කිව්වේ නොහට ගන්න බලනවා කියන එක යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ ඒක අභාවය. මාළුවේ ගොඩ බිම මොකද කරන්නේ? මාළුවා වතුරේ නම්ම තමයි ගොඩක් බලලා තියෙන්නේ. ඉතින් ලොකෝනේ මේකයි. මඤ්ඤණාවෙන් ඇති නැති බව කියන ඒවා. ඒක ලොකෝනේ මෙහෙමයි. ඔතන හිතන්න එපා මාළුවා ගොඩ බිම ඉඳලා මැරිච්ච මාළුව කියලාවත් දෙන්නේ නැහැ. ඔව් ඒක අර බුදුහාමර මරණින් මත්තේ වෙනවද නැද්ද කියන එකේ වරදින්නේ ඔය හින්දා.
මොකද මැරිච්ච මාළුවා සහ පණ දින මාළුවා ඔය දෙකම දෙන්නේ උපරිම අවසාන වතුර බිඳුවට විතරයි. ඊට පස්සේ බෑ. අතන සයින්ස් දැන් ඔතන දැන් අපිට තෝරගන්න තියෙන්නේ ඇත්තටම මේ වතුරේ ඉන්න මාළුවා තුලින්මනේ ගන්න තියෙන්නේ. ඒ කියන්නේ නේද? එතන අර ඉක්මවා ගියපු ඒ ඥාන ස්වභාවය තමයි එතන පැහැදිලි කරගන්න තියෙන්නේ නේ. මම ඉතින් අදහස් කරේ දැන් ගොඩබිම කියන එක කවදාකවත් මාළුවාට ගිහිල්ලා තේරුම් ගන්න බෑනේ. නේ. එතකොට ඒක ඒ මොකද ගියා කියන්නේ මාළුකම ඉවර වෙනවා. ඔව් අන්නේ. දීකුදුරා උදාහරණයක් ගන්න පුළුවන්. දීකුදුරාගේ නැට්ට තියෙන්නේ වතුර තියෙනකම්. එමයි. ගුරුටක් ගාන නැට්ට නැතිලා අකුලක් තියනවා කියන්නේ. එමයි. දැන් අන්තිම වතුර බිඳුව දක්වා නැට්ට තියෙන්නේ. එහෙමයි. ඒකෝට දැන් ගොඩට ආවට පස්සේ දීකුදුර ස්වභාවය දකින්න පුළුවන් මේ වතුර ඒ වතුරේ ඉන්න තියෙන ස්වභාවය. එහෙමයි. හැබැයි එක මේක වැඩි දැන් එතකොට දිය කිඳුරා දකින උපමාවට දිය කිඳුරා දකින මිනිස්සයා කියලා ගත්ත හැකි. හරිද? හැබැයි ඒකේ පටලව ගන්න එපා. ආයිතර මේ ඥාණය බලන්න පුළුවන් කියලා නෙමෙයි කියන්නේ. ඒකනේ මට තේරුම් ගන්න මේකත් ඒක අතෙන්ට ඒතකොට සාධාරණ වෙන්නේ නැති වෙන විදිහට. ඒ කියන්නේ දිය කිඳුරා කියන එක වතුරේ ඉන්න තාක්කල් ඒක නැති වෙන්නේ මොකද්ද? උගේ නැට්ට නැති වෙනවා. ඒ පල්ලෙහා දින නැට්ටන්නේ නැති වෙන්නේ වතුරෙන් එළියට එනකොට. එනේ දිය කිඳුරා කියන එක ගොඩට ආවට පස්සේ ඒක කතා කරන්නේ යෙදෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ඒක. දිය කිඳුරා කියන තැන හම්බෙන්නේ නැහැ. එහෙමයි. දියා කිඳුරා නෙමෙයි කියන එක දෙන්නෙත් නැහැ හොඳේ. දිය කිඳුරා නෙමෙයි කියන එක දෙන්නෙත් නැහැ. දිය කිඳුරා කියන එකම එතෙන්ට කතා කරන්න බෑ. කතා කරන්න බෑ. ගොඩට එනකොට මම කියන්නේ වෙනේ කතා ගන්න වෙනවා. කෙලින්ම කතා කරන්නේ මනුස්ස කියලා. මනුස්ස කියන ස්වභාවය තමයි එන්නේ නේද? අර ඔවාස් කිව්ව එක පැහැදිලිද? දැන් අපි ගන්නෝනේ මේ ගොඩබිමට එනකොට මාළුව නැති වෙනවා කියලා. මාළුව නැති වෙන්නේ වතුරේ. ගොඩබිමට ආවම මාළු නැති වෙන්නේ නැහැ හොඳේ. යෙදෙන්නේ නැහැ අර්ථය. අන්න උතන තමයි එත්ත පඨවි ආපෝ තේජෝ වායෝ නගහදති කියන්නේ උතනට. දැන් අපිට දැන් එකයි අපි භාෂාව ගන්නෙම එතන පඨවි ආපෝ තේජෝ වායෝ යෙදෙන්නේ නැහැ කියලා. ඒක භාෂාවෙන් ගියොත් වැරදිනවා. ඒක මම පැහැදිලි නෑ සයන්. කියන්නේ දැන් අපිට ගන්න පුළුවන් නිවන කියන එකේ මාළුව යෙදෙන්නේ නැහැ කියලා. උපමා හැටියට. කියන්නේ ගොඩබිමේ මාළුව යෙදෙන්නේ නැහැ කියලා. ඒක හරියට මොකද්ද? ගොඩබිමේ මාළුව නැහැ කියනවා වගේ. ඔව් අන්න ඒක එතන වැරදි ඒක. පටවිය අපෝතේජෝ වායු කියන එකත් ඒක එහෙම අර දෙයක් හැටියට ගත්තොත් ගන්න බෑ ඒක කතා දෙයකටත් වඩා මං කියන්නේ මොන විදිහට කිව්වද දැන්? බෑ අන්නේ. තේරෙනවද? මේ උදාහරණයක් ගන්නකො මං කියන්නේ මොන හරි විදිහක් තියෙනවද කියන මාළුව ගොඩබිමට ගන්න. ඕකෙන් කියන්නකො කොහොමද උදාහරණ? අපි ලෝකෙ තුල මාළු අල්ලලා ගොඩබිමේ තියෙනවා. ඒතර අපි උට කියනවා මැරිච්ච මාළුව කියලා. අපිට අමතකයි මාළුකමයි දෙන්නේ වතුරේ කියන එක. කියන්නේ අපි අද ගොඩබිමේ කියලා කතා කරන්නේ වතුර. ඔන්න ඕක තමයි එතන තන්ත අල්ලගත්තා කියන එකේ ස්වභාවය. තේරෙනවද? සිද්ධි බෑද? තේරුණාද? මාළුව කතාවද? දැන් මේව ගන්නකො දැන් මාළුවා කියන නිර්වචනය යෙදෙන්නේ කොහොමද? වතුරක් එක්කනේ. එතකොට දැන් තේරෙන්නේ නැද්ද අපි සාමාන්‍ය ලෝකෙදී මාළු අල්ලලා ගොඩබිම තියාගෙන විකුණනවද නැද්ද? ඒතර එතනින් තේරෙන්නේ නැද්ද මාළුවා කියන නිර්වචනේ තාම යෙදිලා තියෙනවා කියන්නේ වතුරත් එක්ක තියෙන්නේ කියලා. ඔය උතන සිද්ධිය දෙන්නද එකරින එකේ තියෙන්නේ කියලා. තේරෙනවද? නමුත් අපි හිතන් ඉන්නවා මාළු කියන එක ඒ ගොඩක් ඉන්නවා මේ ගොඩක් ඉන්නවා කියලා. ඒක වැරදි. පැහැද? හැබැයි මාළුව මැරිච්ච බව අපි දන්නවනේ. ඒ තමයි මැරිච්ච බව හම්බ වෙන්නේ මාළුවටනේ. ඒතර මාළු කියන නිර්වචනේ එන්නේ මුහුදක් එක්ක. තේරෙනවද? අපි කරන්නේ මැරිච්ච මාළුව ගොඩබිම ඉන්න කියලා ගන්න එක. එතන අපිට අර කතා කරන්නම බෑ. ඒක අපි අර අද දවල් ඉඳන් කතා කරා බල්බ් එක අර ඕවාස් පීල්සේ කියන එක ගන්නේ. පීල්සේ කැරිච්ච පීල්සේ කියන්නේ අර සම්පූර්ණ සිද්ධි දෙකක්. දෙකක් නේ. ඒ වගේ කරගන්න එක තමයි අපි හැම වෙලාවෙම කරන්නේ. අපි ඒක ඕකට තමයි සිබ්බණී කියන්නේ. අපි ඒක එකක් කරගන්නවා ඒක. කියන්නේ එනේ අපි මේ සිද්ධි සම්බන්ධයේ ගොඩනගලා තියෙන්නේ. බල්බ් එක කියන එකේදී අර පිච්චිච්ච කියන්නේ අන්න හරි බල්බ් එක පිච්චුණා කියලා ගන්න ඈ. ඒක දැන් බල්බ් එක හම්බෙන්නේ නැහැ පිච්චිච්ච එක හම්බෙන්නේ නැහැ. ඇත්තටම මොලේ තියෙන මොනසෙ කරනද? ඒතර බල්බ් එක පිච්චුණා කියදී මේකට මොකද්ද කියන්නේ ආඳුරේ දැන්? තේරෙනවද? ඔව් වැඩි දිනේ අර බුදුහාඳුර කියන ලස්සන කතාව තියෙන්නේ මේ මායාකාරයාගේ දක්ෂතාවය කියන්නේ පිටිපැස්ස අඳුරු කරලවත් කැමරාවක් ඉස්සරහා මායාව දක්වන එක නෙමෙයි. සිව්මන්සලක මායාවක් දක්වන එක තමයි නියම වැඩකාරය කියන්නේ. ඒකනේ මිනිහට කොහොම හයියක් තියෙන්න ඕනද සිව්මන්සලේ ඉතින් මිනිස්සු වට කරන් ඉන්නකොට මායාව දක්වන්න. ඒතර ඒකට මායාවක් කියලා කියද හැකිද? මායාවක් කියලා තේරෙනවා නම් අපිට තේරලා දින්නේ මේක මොන ට්‍රික් එකක්ද දානවා කියලා. අච්චර බය නැතුව මහ දවාලේ ඔහොම එලි දක්වන්නේ ඒක මායාවක් කියලා කෙනෙක්ට අල්ලන්න බැරි හින්දා. තේරෙනවද? මායාවක් කියලා දන්නවනම් ඒක මායාවක් වෙන්නේ වෙන්නේ නැහැ. ওই බුදුහාඳුරගේ ඒ කියන්නේ බුදුහාඳුර වෙන්නේ ওই ඥාන දර්ශනය. මේ මායාවක් කියලා අහුවෙන්නේ දන්න දකින්න යාට කියලා. නැහැ. හරි ඒක කියන්නේ
කෙනාට තමයි මේ මායාව කියන එක ඔව් හම්බෙන්නේ. අපි අද ඒක නිකන් අර අපි දැන් අනුමානයේට දැනගෙන ඉතින් විස්තර කරනවා මෙහෙමයි කියන්නේ. මොකද අපි දන්න මැජික් වලින් නේ අපි කතා කරන්නේ. තේරෙනවද? ඒක දන්නවනේ මැජික් එකක් වෙන්නේ නැහැ නේ. වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත ලෝකේ. ඒක සජීවී වෙනවා. එහෙමයි. අපි කරන්නේ අපි දන්න මැජික් වලින් මේක හිතනවා මෙහෙම මැජික් වෙන්න තියෙන. ඒක හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අර දේශක්ෂය ගැන කතා කරන්නේ. එතකොට ඒ දේශක්ෂයට මග ඒ නභවිස්සතේ කියන තැනට ඒක හඳුනා ගැනීමද? අහුත්වාගෙන තමයි හඳුනා ගැනීම. අහුත්වාගෙන. නොවීම හඳුනා ගැනීම. නොවීම හඳුනා ගත්තොත් දේශය හම්බ වෙනවා. දේශය හම්බ වුණොත් දේශක්කය වෙනවා. ආපැත්තකින් නොවීම කියන්නේ නොහටගත් බව කියන්නේ. නොහටගත්. අනුපාදේ කියන්නේ. මම ආයෙ කියනවා දේශය නොහටගත් බව නෙමෙයි කියන්නේ. පැහැදිලි. දේශය නොහටගත් බවට එයා ගියා කියන්නේ මාළු මැරිච්ච තැනට යනවා කියන එක. තේරෙනවද? මැරිච්ච මාළුවට යන්නේ එතකොට. එක රින එකට යන්නේ. දේශය එළියෙන් බලනවා කියනකොට දේශය ඇති බවයි දේශය නැති බවයි දේශය ඇති වෙන හැකියාව තුනම ඇතුළේ තියෙනවා. අනිවාර්යයෙන්. ඔය හැකියාව අතර මල්ලි මම කිව්වේ නැතාන්තය පෙන්න ගන්න තමයි. කියන්නේ ඇති බවයි නැති බවයි හැකියාව කියලායි තුනක් නැහැ. ඇත සහ නැත කියන්නේ හැකියාවත් අර ඵලයක්. තේරෙනවද? ඒක කිසි අවුලක් නැහැ. ඔය කිව් පොයින්ට් එක හරි. ඒක චතුරාර්ය සත්‍ය දැක්කේ කොහොමද? ඒ කියන්නේ ඒ දැන් මල්ලි කිව්ව ඒ කර්ම තුන එහෙමයි. ඊට අවසලයි. දුක්ඛ සමුදය නිරෝධ මග්ගනේ. හරිද? දුක 100% අල්ලගත්තා කියන්නේ මොකද්ද? හැකියාව. ඒකට හේතුව අහුවෙන්න ඕනේ. නැත්නම් දුක 100% ගන්න බෑනේ. පටන් ගන්න තැන දන්නේ නැහැ. එනේ ගහ කියන්නේ දුක නම්. අපිට පේන ගහ කියන්නේ දුක නම් මේක දුක හටගන්නේ මුලෙන් කියන එක අහුවෙන්න ඕනේ. තේරෙනවද? මුලෙන් කියන එක අල්ල ගන්න නම් මුල ඇතුළේ ඉඳන් බලන්න බෑ. එළිය ඉඳන් බලන්න ඕනේ. ඔන්න නිරෝධය. ඒතර මාර්ගය කියන එක ගැලවීම කියන එක මුලින්ම පටන් ගන්නවා. තේරෙනවද? සම්මුදේ කියලා කියන තරම එතන අර මේ ඇලෙන සුළු බව වගේ හැකියාව වගේ සිද්ධියක්. නැත්තම් මුල වගේ සිද්ධියක්. හේතුව කියන්නේ. ඒක ලස්සනට ගැලපෙන හොඳේ. දුක කියන්නේ පොළොවෙන් උඩ ටික නම් අදහස ගන්න හේතුව තමයි මුල. ඒතර අපිට මුල උඩ ඉඳන් මුල බලන්න බෑ. එළියට ඇවිල්ලා බලන්න ඕනේ. එළියට ඇවිල්ලා බලනවා කියනවාද නිරෝධය? මේ සිද්ධියයි පෙර එනේ මෙහෙම බලලා හරියම බලන්න බෑ. මේ එක සිද්ධිය මම මේ කොටස් කරලා කියන්නේ නිකන් අදහස ගන්න. එතකොට එයා ගහේ සමස්තය දන්නවා කියන්නේ මුලේ ඉඳන් අගට දන්නවා කියන්නේ එයා එළියෙන් බලලා දිනන ඕනේ. හරිද? ඒ කියන්නේ එයාටයි ගහ පෙරලන්න ඕනේ කියලා කියන්න දෙයක් නැහැ. ඇයි ඉතින් මෙයා එළියෙන් බලනකොට ගහ පවතින බවම ප්‍රශ්නයක් කියලා දන්නවනේ. ඒ හින්දාම දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව සති කියන ආරක්ෂා මාර්ගයට එන්නේ. ඔකේ කියලාට සම්පූර්ණයෙන් ගලවනවා. ඥාන යුක්ත වෙනවා. අපි ඒක නිකන් උදාහරණයක් ප්‍රායෝගිකව දාලා බලුවොත් කවුරු හරි කෙනෙක් අපිට බයිනවා. ඔව්. දැන් අපිට දේශය එනවනේ. එහෙම. එතෙන්ද කොහොමද අපි ඒක යොදන්නේ? තේරුණා පරක්කු. ඕක තමයි අපි කරන්න ඕනේ. ඒකයිත් ඒක ගන්නෑ හරි. එනේ දැන් මට බයිනකොට මම කේන්ති ගන්නවා නම් ඒක මම නවත්තන්න ඕනේ. ඒකට තමයි මෛත්‍රිය, කරුණාව, මනුස්සකම හදන්න ඕනේ. ඒකයි දෙක නැහැ. හැබැයි මෙතන ඕක තමයි තපස් ජීවිතවලවත් වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ මුළු ලෝකේ කඩවනවා ප්‍රශ්නයක් නැහැ. මොකද එච්චරට නිවිලා ඉන්නේ. පැහැදිලිද? හැබැයි ප්‍රශ්නේ ඔය නිවීම තියෙන්නේ අලුයට ගිනි පුපු තියලා. ඔය තියෙන්නේ ගිනි දැල්ල නැතිකම. අපි දැන් ඔය කතා කරපු හැකියාව කියන එක. කවුරු හරි බයිනකොට එන තරහ ගැනීම කියන තැනට නෙමෙයි තියෙන්නේ. ඒක ඔය අපි කතා කරපු හැකියාවේ ඉස්සරහටියේ ඵලයක්. මේ හැකියාව සමානයි අනුසය වගේ ගන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේකේ ප්‍රශ්නේ අනුසය කියන එක අල්ලන්න බෑ. ඔව් ඒක අනුගුණක් එන්නේ මෙතන. අරමුණක් කරනකොට අනුසය නෙමෙයි. අනුසය පැනලා. තේරෙනවද? තේරුම් ගිරේ. ඔව් ඒකවල සයින්ස් දැන් මෙහෙම එතන කියන්නේම අර හැකියාව කියන්නේ තාපැත්තෙන් ගත්තොත් අවිද්‍යාව කියන එක. එහෙමයි. මේ පැවැත්ම කියන එක. පැවැත්ම කියන එක. දැන් ඒ වුණාට තමයි අපි ඒ වගේ සිද්ධියකදී අපි ඔක හඳුනා ගන්නම ඕනේ. අපි ඕක හඳුනාගත්තත් නැත්නම් අපිට ඕකට ප්‍රතික්‍රියාවක් එනවා. ඔව්. ඒක අමුතුවෙන් කෙලෙස් හඳුනා ගැනීමක් උතන නැහැ. එන එකට ප්‍රතික්‍රියාවක් උතන තියෙනවා. ඒකට මේ වගේ පොඩි ළමයිට වුණත් ගින්දර රස එනකොට නිකම්ම අත ගන්නවා. ඒකට අමුතුවෙන් ප්‍රතිපදාවක් නැහැ. නිකම්ම අපේ ඇඟේ තියෙනක් ඕක. තේරෙනවද? ඒ වගේ තමයි රාගයක් ආවට පස්සේ රාග හඳුනා ගන්න වෙන්නේ නැහැ. පුරුදු කල්පයක් දාලා ඔව් කෙලින්ම ඒකට ඇලෙනවා. ඒක පැනලා ඉවරයි ඒක. අනිවාර්යයෙන්. ඒකනේ කියන්නේ සිහියෙන් ඉන්න කියලා මොකද? තේරෙනවද? ඒ කියන්නේ අපි හන්නේ දැන් අපිට කවුරු හරි ගැහුවොත් එහෙම අපේ ස්වභාවික බිහේවියර් එක ස්වභාවික අනුවර්තනය තමයි අනිත් පැත්තට ගහන එක. සංවර කෙනා තමයි ගහන්න නැතුව බයින්නේ. ඊට වඩා සංවර කෙනා තමයි බයින්න නැතුව හිතන්නේ. ඊට වඩා සංවර කෙනා තමයි හිතන එකත් අයින් කළා දෙන්නේ. පැහැදිලිද?
මේකට කොයිතනද කියන්නේ හිතන එකත් අයින් කරපු එන සාරිපුත්ත හාමුදුරන්ට පිටට ගැහුවාම එච්ච සිද්ධිය කියන්නේ හිතන තැනුත් මිදුණා කියන එක. උනාසේ ලස්සනට කියන්නේ මම නිරන්තරයෙන් සතිපට්ඨාන ඉන්න කෙනෙක් කායත සතිය ඉන්න කෙනෙක් කියන තැනට සහිනාදයක් තියෙන. ඒකට. එනේ හැකියාවම හිස් කරලා තියෙන උතන. පැහැදිලිද? ඒ මම අර කතාව කිව්වේ බැන්නට පස්සේ ප්‍රතික්‍රියා කරන එක සාමාන්‍ය ඕන කෙනෙක් කරන එක. තේරෙනවද? මොකද අපි බැනුම කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? කුණු හරපයක් ඇහුවොත් සාදර මට මොනවා හරි කිව්වොත් ඒක තමයි අපි බැනුම් කියලා හිතන්නේ. නමුත් මම මේ මොහොතේ බැනුම් අහන කෙනෙක් කියන එක මට තේරෙනවා. ඒතර තමයි මේ ගැඹුරුම තැන. ඕකත් එක්ක ඕක පටලවන්න එපා. ඒකත් එන්නේ මේ කිව්වේ. ඔව්. يعني මම දැන් මේ බැනුමකමයි ඉන්නේ කියන්නේ මේ කියන්නේ. අර මං ඉස්සෙල් කිව්වේ අර අංක ගණිත කතාව. නිවන කියන්නේ බිඳුව. හරිද? ඒ අනුපරිශේෂ නිවන. ඔව්. නිර්වාණය කියන්නේ බිඳුව. හරිද? එක තමයි පැවැත්ම. හරිද? එතකොට එක හම්බ වෙන්නේ මුලින්ම බිඳුව දන්නවනම්. බිඳුව දැනගෙන එක දන්න කෙනා යන්නේ බිඳුවට. දැන් ඔබ වහන්සේ කියපු කතාව හරියට හරි. දැන් රහතුන් වහන්සේලානේ හොම් වෙන්නේ. ඒ කතාව කරේ මොකද්ද? එක දැනගෙන බිඳුවට ගිය බව. දැන් අපි අහුත්වා කියලා මම මුලින්ම කතා කරන්නේ මොකද්ද කිව්වේ? එක දැනගෙන බිඳුවට යෑම නෙමෙයි. එක දැනගැනීම පිළිසපොතේ බිඳුව දැනගැනීම. මෙන්න මේකයි මර්මස්ථානය. මේ මුල දැනගන්නවා නම් ඉතුරු ටික ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ හින්දා යා පරපත්‍ය රහිතයි. සංඛාර දුක් කියනකොට එක දිනනවා. තේරෙනවද? එහෙම හරි දස් කිව්වේ. බුදු පියාණන් වහන්සේලා විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට අපි දැන් ওই වචන දාන්නේ සයන්ස් වලින් අනිච්චානුගය කියලා. يعني මේ මට හුස්ම වැටෙන එක අනිච්චානුගය කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ කියලා. ඔතනින්ම ගැලවෙන්න පුළුවන් කියලා පෙන්නේ බුදුහාමුදුරු විතරයි. අනිත් හැමෝටම උනේ මොකද්ද? මේකයි ලැබිච්ච ඉඳන් පරිහරණය කරන්න වෙනවනේ කියන දැනට එන්න වෙනවා. විපාක මට්ටමේ කියන එක ඇත්ත විපාකයක් හරි තියෙනවා කියලා සාධාරණ වෙනවා. බුදුහාමුදුරු විතරයි වෙන්නේ එහෙමත් නැහැ කියලා. තේරෙනවද? ඒකයි වෙනස පොඩි. ඒකයි නැතිවීම සහ නිරෝධය කියන එක හාත්පස වෙනස්. හරි. ඒ බින්දුව දන්න කෙනා තමයි සැබෑම එක හම්බෙන්නේ ස්වාමීනි. අන්න ඒක තමයි යථා භූත ඥාන දර්ශන කියන්නේ. ප්‍රකෘතිය හම්බෙන්නේ. අන්න හරි. ප්‍රകൃතිය දැනගැනීම බිඳුව වගේ. හරියටම විකෘතිය අල්ලගත්තා කියන්නේ එක වගේ. තේරෙනවද? يعني විකෘතිය කියන්නේ ලෝකයට සාපේක්ෂව නම් ප්‍රകൃතිය හම්බුනා කියන්නේ. පැහැදිලි. නැත කියන එක පොඩ්ඩක් හෙල්ලු කරගන්න. නැත. ඔව් ඇත්ත නැත කියන එක. ඇත්ත තිබිලා ඇති කියන එක නෙමෙයි. ඇත්තම නැති කියන එක. ඒක තමයි. මල්ලි ආපේගේ එහෙමයි උච්ච දෙහන්නේ. ඕකේ හොඳ තැනක් තියෙනවද? යම් කිසි දෙයක් දැනගන්නවා සහ අවබෝධ කරගන්නවා කියන්නේ දෙකක් කියන එක ඔය ප්‍රශ්නෙන් ඔප්පු වෙනවා. හරිද? අවබෝධය කියන තැනදී දැනගන්න දේ අතික්‍රමණය වෙන්න ඕනේ. දැන ගැනීම කියන තැනදී අවබෝධය අල්ලගන්න බෑ. තේනවද? හොඳ උදාහරණයක් ඔන්න ඕක. උච්චේ දෘෂ්ටිය. හොඳට බලන්න අපිට තියෙන බව හොඳට තේරෙන ඉන්ද්‍රිය වලට. මේ තියෙනවා. හරිද? අත තියෙනවා. ඒකනේ අප්පුඩිය වදින්නේ. මම එකක් අහන්නද? අප්පුඩියක් නැහැ කියන එක කොහොම නිර්වචනය කරන්නද? ඒ කියන්නේ තිබ්බේක නැහැ කියන එක. කලින් කතාව අමතක කරලා දාන්නකො. අප්පුඩිය මං ගැහුවා කියන අමතක කරන්නකො. දැන් මම අහනවා අප්පුඩිය නැති බව විශ්ලේෂණය කරන්න. අප්පුඩිය නැහැ කියන එක නිර්වචනය කරන්න. ඒ කියන්නේ ඒක කරන්න ගියාම ආයි කියනවනේ. කියනකොට මොකෝ වෙන්නේ? අප්පුඩියක් හම්බ වෙනවා. අප්පුඩිය කියන එක දැන් වද්දලා තියෙන්නේ. මෙතන නැති වුණාට. මේ මට්ටමෙන්ම නැතාන්තේ විස්තර ගන්න බෑ. තේරෙනවද? නැතාන්තේ විස්තර ගන්න බෑ. නිවන විස්තර ගන්නත් බෑ. ඒ හින්දා නිවනයි නැතාන්තයයි අපිට වෙනසක් තේරෙන්නේ නැහැ. ඒකයි අර අපි එකරින එකට යන්නේ බය නැතුව. හැබැයි මං කිව්වේ අවබෝධය කවදාවත් මුලා කරන්නේ නැහැ. එකරින එකේ නවත්තන්නේ නැහැ අවබෝධ ගෙනාව. මොකද යා එකරින එක කියන එක අත්දැකලා නැති වුණාට, يعني එක්ස්පීරියන්ස් නැති වුණාට ඇඟට, හිතට. එයාගේ ඥාන දර්ශනය එතන තියෙන වැරද්ද දන්නවා. පැහැදිලිම කියන්නේ ඒක හරියට මේ වගේ. අර මං ඉස්සර කිව්ව උදාහරණයක් ගෙනාවොත් පොඩි එකා දන්නේ නැහැ ගින්දරට පිච්චෙනවා කියලා. හැබැයි මේ ඇඟ ඉපදෙනකොටම දන්නවා පිච්චෙන බව. එද සටස් ගලන් වෙනස් වෙනවා. තේනවද? අන්න එතන තියෙන අනිච්චානුක්‍රියාවලක්. ඔන්න ඔයයි කියන්නේ නිරායාසයි කියලා එතන. අනිච්චානුකය කියලා කියන්නේ සිතුවිල්ලකින් තොර වෙනවා කියලානේ. මම මේ ලෝකේ කතාව නෙමෙයි කියන්නේ. නිරායාසයි මේ ඔටෝ පයිලට් වගේ. ඒ නිසා තමයි ආර්ය ශ්‍රාවකෙක්ව බලෙන්වත් නැතන්ත හිර කරන්න බැරි. තේරෙනවද? කියන්නේ අපි නැත කියලා කියනකොට මොකක් හරි එකක් අහුවෙන හින්දාද? අන්න හරි. අපි නැත කියලා කියන්නේ මල්ලි තියෙන බවකට. දැන් මල්ලි කියනකොට මෙහෙම දැන් මල්ලි හිතනවා
හරි. දැන් අපේ ගෙදර මෙහි නැහැ. මෙතන ගෙදර නැහැ. කියනකොට මොකක්ද වෙන්නේ? ගෙදර කියන එක නැති බවින් හම්බ වෙනවා. පැහැදිලිද මං කියන්නේ? ඔය කියන්නේ කරින එක. තේරෙනවද? ඒ කියන්නේ හරියට මෙහෙම දන්න කෙනාට ඔය නෑ කියන එකත් අහුවෙලා තියෙනවා. විදිහට තමයි අහුවෙන්නේ. අහුවෙලා තියෙනවා. ඒක හැබැයි යාට අත්දකින්න බෑ. උච්චේ දෘෂ්ටි අත්දකින්න බෑ. මොකද අත්දකින්න බැරි මම ඕක අත්දකින්නවා නම් මට හම්බෙන්නේ දෙයක්. මෙතන මේ කියන්නේ මොකද්ද? මමත්වේම නොතේරෙන තැනක් ගැන. ගැඹුරු නින්දේ හිටියා කියලා තේරෙනවද? නෑ. නැගිට්ටාමයි තේරෙන්නේ. තේරෙනවද මං කියන්නේ? නැගිට්ටාම තේරෙන්නේ මම නැගිට්ට නිසා. එතකොට මම නිදාගත්ත බව හම්බෙන්නේ නැහැ නිදාගත්ත බවේ. නැගිට්ට බව කියන්නේ ඇතාන්තය. නිදාගත්ත බව කියන්නේ නැතාන්තය. හැබැයි ගැඹුරු නින්දරපත් වෙච්ච කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක් කවදාවත් ගන්න බෑ. එයා කියනනම් ගැඹුරු නින්දේ මට මෙහෙම තේරුණා කියලා. නිදාගෙන නැහැ. තේරෙනවද? එයාර්ලයින්දදී. ඕකෙන් ලොකු ගැඹුරක් එනවා ඈ. නැතාන්තය දන්නේ නැත්නම් හරියට ඇතාන්තය දන්නේ නැහැ. හරිද? නැතාන්තය දන්නම් නැතාන්තය දන්නේ නැත්නම් ඇතාන්තය දන්නේ නැහැ. ওই දෙක දන්නේ නැහැ කියන්නේ මැද්දෙන් ගැලවෙන්න බෑ. තේරෙනවද? ඔක එක වා. මම මෙහෙම උදාහරණයක් ගන්නම්. දැන් අර අපි කියපු ඔක්කොම මතක ගන්න. හැකියාව නම් නෙමෙයි මම උදාහරණයක් කරේ. දැන් මල්ලි සනීපෙන් දිනේ අසනීපෙන් දින්නේ. ඈ? සනීපෙන් කියලා බය නැතුව කිව්වේ කොහොමද? අසනීප ස්වභාවයෙන් නෑ. ඒතර ඇතාන්තය ගැන බය නැතුව කියනවනම් මොකද කරන්නේ? ඇතාන්තය. එතන. එහෙම සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇත්ත නැති කියන එක අර්ථකථනය කරේ කොහොමද? ඇත්ත කියන්නේ ඇත්ත කියලා ඉතල ගත්තේ මොකක්? ඇත්ත කියන්නේ ඇත්ත කියලා ගත්තේ මොකක් නේ කියලාද? මොකක් කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඇත සහ නැත කියලා විතරයි කියන්නේ. අපි තමයි මොකක් හරි ඇත නැත කියලා දාගෙන තියෙන්නේ. අපි ওই මොකක් හරි ඇත නැත දානින් තමයි අපිට හිතෙන්නේ අපි ඇත නැත දන්නවා කියලා. මොකක් හරි කිව්ව ගමන් ඇත. ඒතර මොකක් හරි නැත කිව්වම නැත කියන මොකක් හරි ඇත. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක් හරි ඇත නැත නෙමෙයි. ඇත සහ නැත අන්තය කියලා. තේරෙනවද? ඒකයි වෙනස. මේක මෙහෙමයි මේක හොඳ අදහසක් කියනවා. මේ අන්ත දෙකෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ මොකද? දැන් අපිට අපි සාමාන්‍ය දෙයක් හරහානේ ඇත්තට මේක විග්‍රහ කරගන්නේ පැහැදිලි කරගන්නේ. දැන් ඇත්ත නැත්ත කියන දෙක බුදුහාමර පෙන්නපු ඒ අන්ත දෙක ඇත්තටම අර ඒ හැකියාව මත පදනම් වෙච්ච ඒකෙන් කොහොමද මේ වෙනස? ලෝකය අවබෝධ කරපු දුකයි තථාගතයන් වහන්සේලා අවබෝධ කරපු දුකයි සම්පූර්ණ දෙකන්නේ. ඒතකොට එතන ඇත්ත නැති කියන්නේ ආයේ පැවැත්ම කියන එකමද? සාමාන්‍ය ලෝකයා කතා කරන ඇත නැත කියන්නේ පැවැත්මට. පැවැත්ම කියන්නේ මේ නැතාන්තය තුල තියෙන පැවැත්ම දැකලා නෙමෙයි. ඔව්. හැකියාව කියන එකේ පැවැත්ම දැකලා නෙමෙයි ඔය කියන්නේ. දෙයක ඇතිනෙදි බවයි ලෝකයා කියන්නේ ඇත නැත කියලා. ඒකට ආයතන එන්නේ මේ එතන ඇත්තම තියෙන්නේ ඇත විතරයි. ඔයතර සාස්වතේ ගැන. එහෙමයි. හැබැයි ලෝකයාට ඒක සාස්වත කියලා අන්තයක් නෙමෙයි. ඒගොල්ලෝ දෙකම දන්නවා වගේ. හරිද? බුදු පියාණන් වහන්සේ තමයි පෙන්වන්නේ ඕක එක අන්තයක්. ඔව් සාස්වත කියලා වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. ඒ කාලේට මේ මුල උඩ ඉඳගෙන මුල හොයනවා වගේ. මුහුදේ ඉඳන් මුහුද හොයනවා වගේ. ඒක වැටෙන්නේ නැහැ. ඔව්. තේරෙනවද? ස්වාමීන් වහන්සේ ආර ප්‍රථම ධ්‍යානයේ රාග අනුසය තුරයි කියන්නේ. ඕක බලන්න අටුවා. මොකක්ද එතන කියන්නේ? රාග අනුසය දුරු වෙන්න උතන අනාගාමී ඵලයට අප වෙන්න ඕනේ. චතුර්ථ අධ්‍යානයේ අවිද්‍යානුසය ගැලවෙන බව ඇත්ත. රහත් වෙලා තියෙන්න ඕනේ. ඕක අටුවාව පැහැදිලිව කියනවා. දැන් අර අපි හිතාගෙන ඉන්නේ දැහැණි ඉන්නකම් චතුර්ථ ධ්‍යානයේදී අවිද්‍යානුසය නැහැ කියලානේ. එතකොට ඒක ලෞකික දැහැණක් නේ. එහෙමයි අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක ගත්තොත් අර ඉස්සලා අපි කිව්වා තා. ඒ කියන්නේ එක වෙලාවකට සම්පූර්ණ අවිද්‍යාවෙන් ශුන්‍යයි ඊට පස්සේ නැගිටිනකොට අවිද්‍යාව තියෙනවා. දැන් හේතුවම නිරෝධ වුණා නම් හේතුව කොහොමද උපද්දවන්නේ? ඒකද අපි සාමාන්‍ය ඉන්න වෙලාවක අවිද්‍යානුසයත් එක්කනේ අපි ඉන්නේ නේද? අපි පූර්ණ අවිද්‍යාවක ඉන්නේ. ඔව්. ඒ හින්දා මේ ලෝකේ අවිද්‍යාවෙන් දශමයක්වත් ගැලවිච්ච වෙලාවක් අපිට නැහැ. එහෙම ගැලවුණා නම් ඒ ගැලවලා තියෙන සෝතාපන්න කෙනෙක්ට. මොකද සෝතාපන්න වෙනකොට අවිද්‍යාව සම්පූර්ණයෙන් හම්බ වෙනවා. ඊට පස්සේ සසර යාට කවදාවත් අවිද්‍යාවෙන් වහන්නත් බෑ. එන්න ගැලවෙනවා. තේරෙනවද? ඔය අපි කතා කරන්නේ නැත අන්ත ගැන. ඔය අපිට අවිද්‍යාව තේරෙන්නේ නැහැ කියන්නේ නැත අන්තවල. පැහැදිලිද මං කියුවේ? මම රිසල්ට් වෙන්නේ නැත සහ නිවන විස්තර කරන්න බෑ කියලා වෙන් කළා. නැත කියන එකට සාකියකුත් නැහැ. නිවන්ට සාකියකුත් නැහැ. තේරෙනවද? ඒක වෙනස. එකෙන් කියන්නේ දැහන් වඩන්න එපා කියන එක නෙමෙයි. මොකද ඔය මාර්ගය තමයි ඊටාම සුකුම. චංචල බව ඊටාම අඩුයි, සංවරකම ඊටාම වැඩි, ශ්‍රවණය කරන්න සෑහෙන මේ පුතුල මනසක් එනවා. ඒකට තියෙන හොඳම ප්‍රතිපදාව ඕක. හැබැයි ඒකේ රැඳෙන එක තීරණය වෙන්නේ තමන්ගේ තීරණය මත. තමන් තීරුම් ගත්තොත් මේක තමයි නිවන් කියලා ඉවරයි.
ඒක ඒකයි අර බුදුහාමුදුරු හැවසම මේ අර හුඟක් ප්‍රශංසාත්මකව කියන්නේ දර්ශනයමයි ප්‍රධාන කියලා. S2 පාද ගැනීමයි ප්‍රධාන කියන්නේ උකට. මොකද ඒක පාද ගත්තොත් එහෙම ආයි එලි ගැන කියන්න ඕනේ නැහැ යනවාම. තේරෙනවද? අර සූත්‍ර සානස්තිනේ ජායත භික්කවේ කියලා. ඒතොර එතන කියන්නේ දැවීමද දැහන් වඩන්න කියන එකද? ඒක තමයි. ජායත භික්කවේ කියද්දී ආර්ය ශාසනයේ ආර්ය ශ්‍රාවකෙට ජායත කියන්නේ දැවීමට. අනාර්ය ශාසනයේ ජායත කියන්නේ තැවීමට. යටපත් කිරීමට. තැවීම සහ දැවීම කියන දෙකක්. පැහැදිලි. ආතාපි සම්පජානෝ සතිමා කියන එක නෙමෙයි මම කියන්නේ තැවීම කියලා. තැවීම කියන්නේ යටපත් කරනවා කියන එක. තේරෙනවද? ඒ කියන්නේ දැන් අපිට වේදනාවක් එනවා. දැන් ලොකු හඳුනගේ ඔළුව වේදනාවක් ආවනේ. ඒතර මොකද අපි මසාජ් කරනවනේ. ඒ වගේ අතක් මොන හරි වෙලා අපි හිතමු කොර වුණා බිඳුණා මොන හරි වුණා කියලා. ඒතර තවන්නේ. තැවීම මොකද කරන්නේ? වේදනාව යටපත් කරනවා. දවනවා කියන එක එහෙම නෙමෙයි. නොනිතන්ට කියනවා. තේරෙනවද? පිළිකාවට බෙහෙත් දීදී සමනය කර කර තියාගෙන ඉන්නවා කියන එකක්. ඒක තමයි තවනවා කියන්නේ. පිළිකාව මොන හරි විදිහකට ලේසර් වලින් හරි පුච්චනවා කියන්නේ. මුලම ඒක තමයි දැවීම කියන්නේ. ඒකයි දැහැන වෙනස් වෙන්නේ. ශාසනයේ සහ ආර්ය අනාර්ය වෙනස් වෙන උතන්ට. පැහැදිලිද? ඒකයි සිද්ධි. ඒකෙන් මුල් වලට මුල්ම කපනවානේ. මුල්ම කපන්න ඕනේ. ශාසනයේ පෙන්වන ඒවා විතරයි මෙහෙම කෙලස් ටික අල්ලලා යටින් කපන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. අනික් කට්ටිය කරන්නේ අල්ලලා කපන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ නිකන් කපන් යන්නේ තමන්ගේ දින මේ දුෂ්ප්‍රඥකම. එතකොට වෙන්නේ දැන් නිකන් බලන්න මෙහෙම ගොයන් කරල් ටික අල්ලලා යටින් කැත්ත දාලා කපනකොට එන සිද්ධියක්. කැත්තෙන් මෙහෙම ගහන් යනකොට වෙනසක් තියෙනවා. ගහන් යනකොට වෙන්නේ ගහ නැවිලා කැත්තට ඉඩ දෙනවා. ඒතර උඩින් බැලුවම තියෙන කැපුණා කියලා. එතන තියෙන යටපත් වෙනවා. තේරෙනවද? වෙනස ඒකයි. අදහස ගන්න අමාරු ටිකක් තැලා දාන්න ආයෙ හම්බුනහම ආයෙ කතා කරතේ. තේරෙනවද? ඒකයි කරන්නේ නැතුව දැන් මේක අර හිසරදයකට දාගත්තාම එපා වෙනවා. දැන් මේ උන්වහන්සේ කතා කරා එහෙම එකක් අපිට තේරුන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. අනික අපිට තේරෙන තැනින් මේවා අල්ලගත්තා ඇති. අපි එහෙම කරමු නේද? හැම වෙලාවෙම අපිට මේ මොනවා හරි ගැටලුවක් වෙනකොට අපි විරුද්ධව ඒක විසඳ ගන්න අපි හැම කෙනෙක්ම උත්සාහ ගන්න ඕන මත් නැතේ. අනිවාර්යයෙන්. එහෙම වුණොත් තමයි අත්‍තරම අර හිතන පරාසය වෙනස් වෙන්නේ. මොකද මේකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පව පින කරන්න දෙන දෘෂ්ටිය. ඒ හින්දා තමයි සත්පුරුෂයෝ කියන්නේ පව කරන්න එපා. මොකද දෘෂ්ටිය කොහොමත් එතන අවුල්. පිනේ ඉන්න ගමන් ඒකේ උපරිම හොයන්න කියන්නේ ඒ දෘෂ්ටියේ තියෙන අවුලක් තියෙනවා නම් ඒකත් ලෙහෙන්න ඕනේ. ඒක වෙනස. ඉතින් ඔය දෘෂ්ටිය ගලවන්න නම් අනිවාර්යෙන් සාකච්ඡාව, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ජායනාව ඕක තමයි කරන්න තියෙන්නේ. පැහැදිලි. ඒකට විවෘත මනසක් තියෙනුනේ සෑහෙන්න. පැහැදිලි. මොකද මම අපදාම කියන්නේ අපිට තියෙන වද බන්ධන වල ඊටාම දරුණු වද බන්ධනේ මේ මැරෙන එක නෙමෙයි. ඇඟට වෙන හානි නෙමෙයි. අපේ මතයට වදින එක. තේරෙනවද? අපේ මතයට ගහන එකයි අමාරු හැමෝටම. තේරෙනවද? අපේ මතය වැරදි කියලා තේරෙනවා ඒක තේරුම් අරගෙන ඒක පිළිගන්නවා කියන එක මාරම ගැට් එකක්. අපි හැමෝගෙම අර්ථය තියෙන්නේ ඔන්න සක්කාය දිට්ඨිය අර්ථය එනවා. සක්කාය දිට්ඨියේ අර්ථය තමයි මම හරි කියන එක. තේරෙනවද? අර බුදුහාමුදුරනේ එතෙන්ටයි පහර වදින්න ඕනේ. එතෙන්ට පහර වදිනවා තමයි ඇත්තටම අමාරු දරා ගන්න. ඒතර ප්‍රඥාවන්තයෙක් ඒ පහර කාලා හැදෙනවා. දුෂ්ප්‍රඥ මනස ඒ පහර කණ්ඩ බැරි හින්දා යනවා. අනිවාර්යයෙන් යනවා. අන්න ඒක නොවෙන්න තමයි මිත්‍රයෝ කියන එක තියෙන්න ඕනේ. එතකොට බයක් නැහැ කාටවත්. තේරෙනවද? අර ස්වාමියයි මේ මෙහෙකාරයෝ ඉන්නකොට වැඩේ අමාරුයි. සංඝයා කියන තැනදී ඒ සමූහය කියන තැනදී තියෙන යහපත. ඒතකොට එතන කිසිම මේ මැනීමක් එන්නේ නැහැ. මයින්ව නම් අපේ වැරද්ද. ඒ මට තේරුණොත් එහෙම මේ කොච්චර කිව්වම මේකට තේරෙන්නේ නැහැ කියලා ඒක මගේ වැරද්ද. ඒකෙන් මම මොකද වෙලා දින්නේ? තේරෙන්නේ නැහැ කියලා අනිත් පැත්තට වැරද්ද දාලා මම තේරෙනවා කියලා අනිත් පැත්තට ඇවිල්ලා. ඒතර මොකද ඔය පැත්තේ හීනමානයට දාලා මම මේකෙන් උඩත් අරගෙන. ඒක වෙනවා කියන්නේ සම්පූර්ණ අපේ අවුල්. අපි හැමෝගෙම හොඳ නිහතමානීකමක් තියෙනෝනේ මේක අපිට වරදින දෙන හැකියාව උපරිමයි කියන එක. එතකොට තමයි දැන් මල්ලි ගිහිද නැද්ද කියලා අදාළ වෙන්නේ නැහැ. පැහැදිලි. මිත්‍රත්වයේ තුල හැමෝම එක ලෙවල් එක තියෙන්නේ. පැහැදිලි. දැන් ඒතර මල්ලි මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මට හොඳට ඒක හිතන්න පුළුවන්කම වෙන්නේ කොහොමද? මම දැනගෙන ඉන්න ඕනේ මට නොතේරෙන පැත්තක් හැමෝටම තේරෙන්න පුළුවන් කියන්නේ. අන්න ඒකට විවෘත බව කියන්නේ. ඒක වෙනකොට ආයි දෙකක් නෑ. මේ මනුස්සයා කොහොමද ඉවර කරනවම තමයි. මොකද එකම දේ අර බුදුහාමුදුරු කියන්නේ ධර්මයේ කියන්නේ විවර වුණොත් බබලනවා මිසක වැහුණොත් බබලන්නේ නැහැ.
ඒක තමයි අපේ ගුණාංගයට එන්න ඕනේ. කියන්නේ විවර වීමයි වෙන්න ඕනේ. විවර වෙන්න අඳුරු කුටියක තියෙන ජනේලයක් අරින්න ආලෝක එනවා වගේ. කෙලස් ටික ලැහෙන්නේ ඇරෙන්න. ඒක තමයි අපිට කරන්න අමාරුත්. හැබැයි කළොත් ආයි කිසි පාඩුවක් නැත්තේ ඒකම තමයි. අර වහලේ ගලවන්න කියලා අර පොතක් කියනදී ඒ වහලේ ගලවන්න කියන එකේ අර්ථය ඒකනේ. වහලේ ගැලෙව්වොත් බැස්ස වැටෙනවා. ඒක සුද්ධ වෙලා යනවා. හැබැයි සාමාන්‍ය ලෝකයා වහල ගහන්නේ. ඇතුළ සුද්ධ වෙනවට බයයි. ඒක තමයි ප්‍රතිවදායි. ඉතින් හිට කතා කරනවා නේද? හොඳයි නේද? ඊට දස බලසේ ලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා